මේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද කට්ටිය 10ක් ඉන්නවා නේද? ගැටලුවක් නැහැ නේ කට්ටියට. තව කීප දෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙයිනේ හරි. අපි එතකොට මේ ආයෙ තියෙනවා පන්තිය බදාදා බදාදා රැට අපි දියමු පේපර් කරන්න. අද දවසේ අපි කරමු HTML සහ නෝට් එක ගන්න ටික. බදාදා බැරි අය ඉන්නවද ගැටලුවක් තියෙන අය? බදාදා 8 10 හරි බදාද ගැටලුවක් නැහැ. හරි එතකොට අද අපි බලනවා මේ එදා අපි කෙරුවා මේ බුලට් ලැයිස්තුවක් හදන්නේ කොහොමද? ඊළඟට අපි බැලුවා සංඛ්‍යා වලින් කොහොමද ලැයිස්තුවක් හදන්නේ? ඊට පස්සේ මේ දෙවර්ගයේම එකතුව කොහොමද? නෙස්ටඩ් ලිස්ට් එකක් හදන්නේ කොහොමද කියලා බැලුවා. ඊට පස්සේ අද අපිට තියෙනවා ටේබල් එකක් අපි නිර්මාණය කරන්නේ කොහොමද? ඒ ටේබල් එක ඇතුලේ තියෙන අර කියනවා ටේබල් කියන්නේ මූලිකාංගය. ඒතකොට ටේබල් එකට අදාළ ගුණාංග මට එකක් දෙකක් කියන්න බලන්න මේ චුට්ටක් පොත බලපු අය. තිලිනමා වැහෙනවද? ඇහෙනවද? හරි. එතකොට ටේබල් එක ගත්තාම ටේබල් තමයි ගුණාංගය. එතකොට ටේබල් එකක් ගත්තාම ටේබල් එකේ අපි මේ මූලිකාංගය ටේබල් එකේ ගුණාංග ගොඩාක් රාශියක් තියෙනවා. ගුණාංගයක් දෙකක් කියන්න බලන්න ටේබල් එකක තියෙන ගයනි. දැන් ටේබල් එකක් ගත්තාම කියන්නේ ටේබල් එකේ තියෙන බෝඩර් කියන එක. ටේබල් එකේ වටේ බෝඩර් පේන්න තියන්නත් පුළුවන් නොපෙනෙන්න ලියන්නත් පුළුවන්. ඒතර අපි පේන්න මේ බෝඩර් එක ගන්නවා නම් ඒක බෝඩර් කියන්නේ ගුණාංගයක්. එහෙනම් අපි දන්නවා ටේබල් ස්පේස් එකක් බෝඩර් equal කියලා ඒ බෝඩර් එක කොච්චරක්ද කියන එක තමයි වටිනාකම වැලියු එක. එහෙනම් ඔයාලා දැනගන්න ඕන මොනවා හරි දෙයක් අපි දානකොට මූලිකාංගයට ගුණාංග තියෙනවා. ගුණාංග එකක් හෝ ඊට වැඩි ගණනක් සෑම ගුණාංගයකටම තියෙන වටිනාකමක්. ඒ වටිනාකම අපි දෙන්න ඕනේ. ඒක එකක් තමයි ටේබල් බෝඩ්. එහෙම නැත්නම් ටේබල් කලර් එක. ටේබල් එකේ කලර් එක මොකක්ද? ටේබල් BG කලර්. මේකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කොහොමද වෙන්න ඕනේ? හරි. එතකොට ටේබල් එකේ සෙල් පෑඩින් එක. සෙල් ස්පේසින් එක කොහොමද? මේ වගේ අපිට විවිධ ගුණාංග එකතු කරන්න පුළුවන්. අපි මේ ටික චුට්ටක් බලමු. අපි ඒතකොට ගිය සතියේ කෙරුවේ නැහැ නේද? අර ඩෙෆිනිෂන් ලිස්ට් එක කියලා තියෙනවා මේ විස්තරාත්මක ලැයිස්තුව කෙරුවා නේද අපි? අමායා කෙරුවද අපි ඒක? නිසුල නදීෂණ දැන් මතක නැහැ මොකුත් නේද? බලමු ඒක පොඩ්ඩක් මේ දැන් මෙහෙම එකක් තියෙනවා මේ ඩෙෆිනිෂන් ලිස්ට් එක. මේක ඩෙෆිනිෂන් ලිස්ට් එක. එතකොට මෙතනදී කියනවා පොතේ ඩෙෆිනිෂන් ලිස්ට් එකක් කියන්නේ විස්තරාත්මක ලැයිස්තු. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩෙෆිනිෂන් ලිස්ට් එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් කියලා. අයිතම සමූහයක් ඊට අයත් විස්තරයක්ද සමගින් ලැයිස්තුවක් ලෙස නිරූපණයට විස්තරාත්මක ලැයිස්තුවක් භාවිතා කරේ. එතනදී උසුලනය DL පළවෙනි එක. DL කියන්නේ ඩෙෆිනිෂන් ලිස්ට් එක. හරි? ඊට පස්සේ ඊට යන්නේ තියෙනවා DT definition title එක. අයිතම හැඳින්වීමට අපි භාවිතා කරන මාතෘකාව මොකද්ද? definition title. DL කියන්නේ definition list එක. ඊට පස්සේ DT කියන්නේ definition title එක. DD කියන්නේ definition data. හරි? උදාහරණයක් විදිහට දෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ. මේක ලියලා. එතන මේක DL වලින් පටන් ගන්නවා. ඒක ඇතුලේ DT. DT එකේ විද්‍යා විෂය ධාරාවට අයත් ප්‍රධාන විෂයන්. ඒතර DT වහන්න ඕනේ. ඊට පස්සේ ඒකේ DD definition data ඒතර විද්‍යා විෂය ධාරාවට අයත් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය වෙන්නේ මේ වගේ අපිට ලිස්ට් එක හදනවා. ඒතර මේ වගේ ලයිස්ට්ුවක් අපිට නිර්මාණය වෙනවා. මේක පුතේ ගිය සතියේ අපි කෙරුවද? රෙකෝඩ් එක හරි මම දාන්නම් 21 තිබ්බ රෙකෝඩ් එක දාන්නම් මම ඒක මේ
උඩුගත කරලා තියෙන්නේ මට දාන්න බැරි වුණා මම ඒක දාන්නම් ඔයාලට. මට කවුරු හරි කියන්නේ මේ ඩෙෆිනිෂන් ලිස්ට් එක අපි කෙරුවද කියලා? නදීෂණ හරි අපි ඒක චුට්ටක් බලමු එහෙනම් කරමු චුට්ටක්. ටග් කරලා කරන්නේ කොහොමද බලමු. right මෙතෙන්ට අපි මේ HTML ගමු. ටග් ගාලා වේගෙන් කරමු ඒක මතක තියාගන්න හරි. මෙතන අපි ඉස්සෙල්ලාම ගන්නේ font size එක පොඩ්ඩක් වැඩි කරගමු. 20ට මම හිතන පෙනේ කියලා right. එහෙනම් පටන් ගන්නේ කොහොමද? HTML වලින්. ඊළඟට head එක. ඊට පස්සේ title එක. title එක අපි දානවා D list definition list කියන්නේ D list. title වැහුවා. ඊට පස්සේ head වැහුවා. ඊට පස්සේ body. body කියන්නේ මේකේ වෙබ් අඩවියේ ශරීරය ඇතුලේ තමයි definition list එක දාන්නේ. ශරීරය ඇතුලේ. එහෙනම් ඒක ඇතුලේ අපි දානවා DL definition list එක. ඊට චුට්ටක් ඉස්සරහටින් අපි දෙනවා DT definition title එක මොකද්ද? අපි දානවා ඒක subjects in the ඊට පස්සේ මේක වහනවා DT එක වහනවා definition title එක වහනවා definition title එක තමයි subjects in the science stream විද්‍යා විෂය ධාරාවේ විෂයන් ටික ඊට පස්සේ ඒ ටික අපි දානවා DD යටතේ විෂයන් ටික අපි කියන්නේ definition data විදිහට කොහොම පළවෙනි definition data එක ජීව විද්‍යාව biology ඊට පස්සේ definition data වහනවා DD වහනවා අනිවාර්යෙන් වහන්න ඕනේ ඊළඟ එක DD මොකද්ද භෞතික විද්‍යාව PHYSICS physics DD වැහුවා ඊළඟ එක DD හරියා ඒක මොකද්ද රසායන විද්‍යාව chemistry DD වැහුවා ඊළඟට ඒකේ එනවා DD ඒක දාලා සංයුක්ත ගණිතයත් එතෙන්ටම දාලා තියෙනවා COMBINED combined maths combined maths ඊට පස්සේ DD වැහුවා ඔන්න එකක් හරි දැන් එකක හරි එහෙනම් definition list එක කියලා දැම්මා ඒකේ මුකුත් නැහැ ඊට පස්සේ definition data විදිහට මේකේ ශීර්ෂය දැම්මා ඊට පස්සේ ඒක ඇතුලේ ඒක යටතේ මොනවද ඉන්න ඕනේ කියලා දැම්මා මේකේ අංක නැහැ බුලට් නැහැ මොකුත් නැහැ නිකම්ම ලැයිස්තුවක් තියෙනවා හරි ඊට පස්සේ ඒකටම අපි එකතු කරනවා වාණිජ්‍ය විෂය ධාරාව එහෙනම් ඒකත් මෙතනටම ටයිප් කරනවා DT කියලා එකක් දැම්මා ඒක ලියනවා subjects in the commerce stream ඕක එතන වහනවා DT එක වහනවා DT එක වැහුවා හරි DT වැහුවා ඊට පස්සේ ඒකේ ලැයිස්තුවක් ගහනවා මොකද්ද DD දෙවෙනි එක මොකද්ද පළවෙනි එක ආර්ථික විද්‍යාව economics DD වැහුවා දෙවෙනි එක business studies DD වැහුවා ඊළඟට තුන්වෙනි එක කොමර්ස් එකේ 3යි තියෙන්නේ ඊට පස්සේ අපි ගන්නවා මොනවද ගණකාධිකරණ accountancy DD වැහුවා ඕන්න ඒකට ගන්න පුළුවන් computer science ඔකේ භාවිතා කරන හැම විෂය ධාරාවකම තියෙන computer science දාන්නත් පුළුවන් හරි එහෙනම් අපි ඕම් ඔය විදිහට මේක ඉවර කරලා ඊට පස්සේ මේකේ අපි DL එක වහනවා ඊට පස්සේ අපි body වහනවා ඊට පස්සේ අපි HTML වහනවා ඔන්න ඔය ටික තමයි කරන්නේ හරි දැන් මේ තියෙන්නේ අපි definition list එක හදලා දැන් මේක අහනවා ඔයාලගෙන් විස්තරාත්මක ලැයිස්තුවක් නිර්මාණය කරන්න ගියාම මේ වගේ එකක් දීලා ඒකේ අඩුපාඩු දාලා ඔයයන් අහනවා මොනවද අඩුපාඩු කියලා. ඒකට ඔයාලට මේ අඩුපාඩු ටික කරන්න නම් ඔයා මේ වගේ කීපයක් මැෂින් එකේ කරලා තියෙන්න ඕනේ.
හරි මේක සේව් කරන්නේ කොහොමද? ෆයිල් save as අපි ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදාගමු අද දවසේ සේව් කරන ඒවට. හරි? අපි දාමු අද දවස කීයද? 24 කියලා දාමුකෝ. HTML කියලා දාමු 24 HTML. හරි. එහෙනම් ඒක ඇරියා. ඒකේ මෙතන අපි මේක සේව් කරනවා. d list.html. නම අනිවාර්යෙන් HTML වලින් සේව් කරන්න. හරි. එහෙනම් ඒක සේව් වෙන්න ඕනේ. හරි. ඒක ඇතුළේනේ right save. ඊට පස්සේ අපි මේක අයින් කරලා අපි බලමු දැන් මේ අපි දැන් දාපු එක මෙන්න මේකනේ. මේක ඇරලා බලමු. මේන් තියෙනවා icon එක. මේ තියෙන එක. මේ තියෙන. ඊට පස්සේ ඒක ඇරලා බලනවා. මේ තියෙන. ඔයාලට පේනවා මේ තියෙන වෙබ් පිටුව මේන් තියෙනවා definition list එක. කිසිම ගැටලුවක් නැහැ. ඒක ලස්සනට පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඔයාලා මේකෙන් මේ ගන්න මොකද්ද මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මේ තියෙන definition list එක මේ තියෙන ඒකේ කේතය. හරි. ඔය තියෙන definition list එකයි ඒකේ කේතයයි. හරි. දැන් අපි ඕකටම තව චුට්ටක් ඔයාලගේ වැඩි අවබෝධය පිණිස මේකටම ටික එකතු කරමු. මේ අපි දාමු මේ ආර්ට් ස්ට්‍රීම් එක මේකට දාමු. මොකද කරන්නේ මට කියන්න බෑනේ කවුරු හරි. මෙතෙන්ට ගියා. හරි. මෙතෙන්ට DT එකක් දැම්මා. DT එකක් දැම්මා. අපි දානවා subjects in the art stream. subjects in the art stream කියලා දැම්මා. හරි සරලයි මේක. ඊට පස්සේ මෙතෙන්ට ගියා ආයෙත් DD එකක් යටතේ අපි මේක දානවා. සින්හල DD වැහුවා. තව එකක් දානවා. DD යටතේ. මොකද්ද? geography. right. තවත් එකක් දානවා. අපි ගමු logic DD වැහුවා. තවත් එකද ආර්ට් එකේ ගොඩාක් විෂයන් තියෙනවා. අපි තව ගන්නවා politics. තවත් විෂයන් ඕන තරම් තියෙනවානේ. තවත් එකක් කියන්න බලන්න මේ ආර්ට් විෂය ධාරාවේ තියෙන dancing තියෙනවා. DD. තවත් එකක් කියන්න music. විෂය ධාරාවේ ගොඩාක් තියෙනවා. වලට ගොඩාක් සංකලන තියෙනවා, තෝරගන්න තියෙනවා. මේ චුට්ටු වෙනස්කම් තියෙනවා. right එච්චරයි කරන්න තියෙන්නේ. ඕන් දැන් definition list එකේ තවත් ටිකක් එකතු කරුවා. අපි එකතු කරපුවාට පස්සේ අනිවාර්යෙන් file save යන්නම ඕනේ. ඊට පස්සේ මේ පැත්තට refresh කරන්න ඕනේ. එතකොට ටග් ගාලා අරක එකතු වෙනවා. මේ definition list එකට තව එකතු කරුවා. මේක bulleted list එකක් නෙමෙයි, numbered list එකක් නෙමෙයි. this is a definition list. හරි? මොකක් හරි විස්තරයක් තියෙනවා. ඒකට යටින් ඒකේ අනු කොටස් ටික දාලා තියෙනවා. එහෙනම් ඕක මතක තියාගන්න. ඕක definition list එක. ඕකේ ස්ක්‍රීන්ෂොට් ගන්න. ගෙදරදී නැවත මේක කරන්න. මේවා බලන්න. හරි? නැතු අපිට මේක කරගෙන යන්න බෑ, අමාරුයි. හරි. කට්ටියම ගන්නකො ස්ක්‍රීන්ෂොට් එහෙම. හරිද? සහන් හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගත්තද? මැෂින් තියන අය මැෂින් වල ඉඳගෙන මාත් එක්කම කරන්න. රශ්මික හරිද?
ගයනි හරිද? ඔව් සර්. right okay. හරි. එහෙනම් අපි දැන් යනවා ඊළඟ එකට. මම එහෙනම් මේ දෙක ක්ලෝස් කරුවා. ඔයාලට කිව්වොත් ඔයාලට මේවා එකක් හදන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපිට පොතේ දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒකට ඉස්සෙල්ලා අපි ඒක බලමු කොහොමද කරන්න කියලා. මෙන්න මේක. මෙන්න මෙහෙම ටේබල් එකක් දීලා තියෙනවා නේ. ටේබල් එකක් දීලා තියෙනවා මෙතන. හරි. People in Sri Lanka have four main categories in ethnically. Hari. They are Sinhala, Tamil, Muslim, burghers. Principal forms of land use. Hari. ඒ කියන්නේ මෙයාලා මේ ඉඩම් භාවිතා කරන ප්‍රධාන ආකාරය. හරි. ඒතර එක පැත්තක දාලා තියෙන use එක පැත්තක දාලා තියෙනවා extent එක. කොච්චර ප්‍රමාණයක් මෙයාලා වගා කරනවා. ඒතර paddy 500,000 hectares. Tea 190,000 hectares in extent. Rubber 163,000 hectares. මේ ප්‍රමාණය වගා කරනවා. ඒතර මේ ටේබල් එක අපි දැන් නිර්මාණය කරන්න ඕනේ. මේ ටේබල් එක අපි නිර්මාණය කරන්න අපි වර්ඩ් වල වගේ මේක හදන්න බෑ. මේකට අපි දැන් මේ ක්‍රමවේදයක් භාවිතා කරනවා කොහොමද මේ ටේබල් එක හරි ගස්සන්නේ කියලා. හරි. එතකොට අත් බලමු දැන් ටේබල් එක අපි කොහොමද මේ ටේබල් එක හරි ගස්සන්නේ කියලා. එහෙනම් කට්ටිය අවධානයෙන් අහගන්න ඕනේ. මේවා චුට්ටක් මේ පැටලිලි සහිතයි. හරි. right. එහෙනම් අපි ගන්නවා අලුතෙන් HTML එකක් ගත්තා. හරි. අලුතෙන් HTML එකක් ගත්තා. අරගෙන මේක අපි ඉස්සෙල්ලාම පටන් ගන්නවා. කොහොමද පටන් ගන්නෙ? හැමෝම දන්නවද මේක පටන් ගන්නෙ HTML. කොහොම HTML වලින් පටන් ගන්නවා. ඊට පස්සේ එන්නේ HEAD head. ඊට පස්සේ එන්නේ TITLE title. දැන් අපි ටේබල් එකක් තමයි ගන්න යන්නේ. එහෙනම් අපි දානවා මේකේ ටයිටල් එක TABLE table. හරි ටේබල් කියලා දානවා ටයිටල් එක. ඊට පස්සේ ටයිටල් එක වහනවා TITLE ටයිටල් එක වැහුවා. ඊට පස්සේ head එක වැහුවා. මුන් ටයිටල් වැහුවා head වැහුවා. ඊට පස්සේ ඔයාලට දාන්න තියෙන්නේ මොකද්ද? බොඩි කියන්නේ ශරීරය ඇතුලේ තමයි ටේබල් එක එන්න ඕනේ. ශරීරය ඇතුලේ තමයි ටේබල් එක අපිට එන්න ඕනේ. ඒතර ටේබල් එකට දැන් කැප්ෂන් එකක් දීලා දෙනවා. කැප්ෂන් එක තියෙන ටේබල් එකෙන් එළියේ. කැප්ෂන් එක තියෙන ටේබල් එකෙන් එළියේ. හරි? කැප්ෂන් එක තියෙන ටේබල් එකෙන් එළියේ. එහෙනම් මේ තියෙන කැප්ෂන් එක principal forms of land use. හරි ටේබල් එකේ තියෙනවා මේ කැප්ෂන් එකෙන් එළියේ. හරි එහෙනම් ඒක ඉස්සලා දානවා. එහෙනම් මේ අපි එතෙන්ට ටේබල් එකක් දාන්න නම් අපි භාවිතා කරන්නේ මේක ඇතුළේ ටේබල් එකක් දාන්න නම් අපි ඉස්සෙල්ලාම ගන්නේ ටේබල් කියලා. නමුත් ඊට කලින් අපි ගන්න CAPTION caption කියන එක. මොකද ටේබල් එකට උඩින් මාතෘකාවක් තියෙනවා. හරි ටේබල් එකට උඩින් මාතෘකාවක් තියෙනවා. හරි එහෙනම් ඒක අපි ගන්නවා caption එක principal කියන්නේ ප්‍රධාන. principal forms of land use. ඊට පස්සේ අපි caption එක වහනවා. මොකක් caption? table එකට උඩින් එන්න ඕනේ caption එක ඔය දැම්ම. හරි. ඊට පස්සේ අපි table එක හදන්න ගියාම table එකේ චූටි වෙලාවක් දෙන්න. බෝඩ් එක ඔන් කරගන්න. ටේබල් එකේ
දැන් මේ මෙතෙන් ඔයාලා ගන්න ටේබල් එක දැන් ටේබල් එකේ ඔයාලා ගන්න දැන් උඩින් වැටෙනවා කැප්ෂන් එක. කැප්ෂන් එක ප්‍රින්සිපල් කියලා මේක වැටෙනවා. principal forms of මොමෙනෝ. ඊට පස්සේ මේකේ අපි හදන්න ඕනේ මේ ටේබල් එකේ සෑම පේලියක්ම දෙන්න ඕනේ. හරි? දැන් අපි මේ ටේබල් එක ගත්තොත් ටේබල් එකේ පේලි කීයද කියන එක අපි තීරණය කරගන්න ඕනේ. හරි? මේක තමයි ටේබල් එක. ටේබල් එකේ තියෙනවා තීරු 2යි පේලි 1 2 3 4යි. පේලි 4යි. තීරු 2යි පේලි 4යි. එතකොට ඒකට අපි ක්‍රමවේදය යොදා ගන්න ඕනේ. හරි? එහෙනම් අපි මේ ටේබල් එකේ තියෙන්නේ තීරු 2යි පේලි 1 2 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. මේවා තියෙන්නේ 1යි 2යි. හරි? එහෙනම් මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ එක පේලියක් හදා ගන්න ඕනේ. එක පේලියක්. හරි? එක පේලියට අපි ගන්නෙ TR. පේලියකට TR ගන්න. මේ ඇන්ගල් බ්‍රැකට් එකට TR. එතකොට TR වහනවා. එතකොට ආන් පේලියක් හැදෙනවා. ඒ පේලිය ඇතුලේ තියෙන ඒවා මොනවද කියලා ලියන්න ඕනේ. මේ තියෙන්නේ පළවෙනි එක තමයි හෙඩින් එක. ඕනෑම ටේබල් එකේ හෙඩින් එක උඩින්ම තියෙන්නේ. ඊට පස්සේ තමයි ඩේටා දාන්නේ ටේබල් එකට. එහෙනම් ඒ ටික තමයි ඉස්සෙල්ලා අපි කරන්නේ. එහෙනම් මේක දැන් කැප්ෂන් එක උඩින් ආවා. ඊට පස්සේ අපි අංකයකට ටේබල් එකක් හදා ගන්න ඕනේ. අපි දෙනවා TABLE ටේබල් කියලා දෙනවා. ඕන් ටේබල් එකක් හැදෙන්න නම් මූලික අංගය මොකද්ද? ටේබල්. ඒක දුන්නා. ටේබල් කියලා දුන්නා. ඊට පස්සේ ටේබල් එකේ පළවෙනි එක වෙන්නේ මොකද්ද? පළවෙනි එක TR ටේබල් රෝ එක. TR කියන්නේ ටේබල් රෝ එක. ඕක ඔයාලගේ පොතේ කොහෙවත් සටහන් කරලා නැතුව ටේබල් රෝ කියලා එකක් මතක තියෙනවා. ටේබල් රෝ එක. ටේබල් පළවෙනි ටේබල් රෝ එක ඇතුලේ තියෙන්න ඕනේ හෙඩින් දෙක තියෙන්න ඕනේ. හරි? හෙඩින් දෙක තමයි තියෙන්න ඕනේ. මේක ගත්තොත් මේ තියෙන්නේ මේ use කියන එකයි extend කියන එකයි. ඒ දෙක හෙඩින් දෙක. ඒ දෙක කැපිටල් අකුරු වලින් දාලා තියෙනවා. එහෙනම් ඒ දෙක හෙඩින් දෙක නම් අපි දානවා TR එක ඇතුලේ අපි දානවා මොකද්ද? TR එක ඇතුලේ මම උතනම දාන්නම් මේකෙම දාන්නම්. එහෙනම් එකක් TH table heading. පළවෙනි ටේබල් එකේ heading ඇතුලේ use කියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ TH වැහුවා. table heading එක වැහුවා. කොහොම මතක තියාගන්න පළවෙනි row එක ඇතුලේ පළවෙනි heading එක. ඒක ඇතුලේ පෙන්වන්න ඕන එක use කියන එක. ඊට පස්සේ ඒකේ තවත් table heading එකක් තියෙනවා ආයෙත් TH එකක් ඇරියා. ආයෙත් එන්නේ extend කියන එක. extend. ආයෙත් TH වැහුවා. ඊට පස්සේ මොකද කරන්නේ අන්තිමට කරන්නේ TR වැහුවා. කොහොම ඔයාලට පැහැදිලි දැන් ඔයාලා දැන් කරපු දේ තමයි මෙන්න මේ ටේබල් එකේ පළවෙනි රෝ එක නිර්මාණය කෙරුවා. ඒක දෙකට කැඩිලා මේකේ use කියලා වැටෙනවා. මේකේ extend කියලා වැටෙනවා. ඔන්න ඔය ටික දැන් කරලා තියෙනවා. මුළු ටේබල් එකෙම මේ ටික කරලා තියෙනවා. හරි? ඒ ටික තමයි ඔය ලියන්නේ. ඒකට මතක තියාගන්න ඒක කරන ක්‍රමය. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දෙවෙනි රෝ එක ලියන්න යන්නේ. sorry. right දෙවෙනි රෝ එක ලියන්න යන්නේ. හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි රෝ එක ලියනවා ආයෙත් TR එකක් ගත්තා. අර උඩ TR එක වැහුවා. TR එකක් ගහුවා. ඒකේ තියෙන්නේ දැන් heading නෙමෙයි. ඒකේ තියෙන්නේ TD table data. ඕම් දැන් අර heading එක යටතේ එනේවා දත්ත විදියට සලකනවා. table data. පළවෙනි එකේ තියෙනවා PADDY පැඩි කියලා. හරි. එහෙනම් ඒකේ TD එක වැහුවා. හරි. ඒකෙම තවත් TD එකක් තියෙනවා
මොකද්ද පැඩි කොච්චර ප්‍රමාණයකද මෙන්න මෙච්චර 500,000 වල පැඩි වගා කරනවා මිනිස්සු ඊට පස්සේ ඒකෙත් මොකද්ද TD වැහුවා ඊට පස්සේ අගින් මොකද කරන්නේ TR වැහුවා ඕම් රෝස් දෙකක් හරි දැන් කෙරුණේ ඊළඟ රෝ එක දැන් කම්ප්ලීට් උනේ මෙන්න මේ රෝ එක මේ රෝ එක ඒකෙ මෙතෙන්ට එනවා පැඩි මෙතෙන්ට එනවා 500,000 කියන එක ඔන්න ඒකත් කම්ප්ලීට් ඊට පස්සේ තවත් රෝ එකක් තියෙනවා ඒ රෝ එක කම්ප්ලීට් කරන්න මොකද කරන්නේ ආයෙත් TR එකක් දාන්න ඒක ඇතුලේ TD table data ඊළඟ එකේ තියෙන්නේ මොනවද T TD වැහුවා ඊට පස්සේ ආයෙත් TD අරියා T කොච්චර ප්‍රමාණයකද 190,000 එහෙනම් ඒකේ TD වැහුවා ඊට පස්සේ අන්තිමට කරන්නේ මොකද්ද TR වැහුවා ඒ රෝ එකත් වැහුවා එතකොට ඔයාලා දැන් පුතාලා දන්නවා දැන් අපි ඕම් කම්ප්ලීට් කරගෙන දැන් ඊළඟ එකත් හරි දෙන්න මේකත් හරි ඒකත් හදනවා මෙතන මොකද්ද T කියලා වෙටනවා විතර 190,000 කියලා වෙටනවා ඒ රෝ එකත් හරි දැන් අපිට තියෙන්නේ අන්තිම රෝ එක ලියන්න අන්තිම රෝ එක කොහොමද ලියන්නේ ඒකත් TR රෝ එක ඇරියා TD යටතේ මොනවද rubber T rubber paddy T rubber TD වැහුවා ඒකේ කොච්චරද කියලා ඊළඟ data එක දෙන්න ඕනේ extent එක යටතේ TD මොනවද 163,000 ඔන්න ඔය ප්‍රමාණය දෙන්න ඕනේ ඊට පස්සේ ඒකේ TD වැහුවා ඊට පස්සේ අන්තිම දෙකේ TR වැහුවා ඕම් රෝස් 1 2 3 4යි පළවෙනි රෝ එක හෙඩින් එක දෙවෙනි රෝ එක data තුන්වෙනි රෝ එක data හතරවෙනි රෝ එකත් data අපි හතරවෙනි රෝ එකත් ගමු අපි ගමු එකට ෆ්ලැග් ගමුකෝ ඕම් හතරවෙනි රෝ එකත් හරි කම්ප්ලීට් ඒ රෝ එකේ තියෙනවා මොනවද rubber 163,000 ඔන්න ඔය ටික තමයි දැන් අපි පැහැදිලිවම කරලා තියෙන්නේ දැන් අපි ඒක අවසන් කරන්න නම් අපි මෙතෙන්ට ගිහින් මොකද්ද table වැහුවා body වැහුවා HTML වැහුවා ඊට පස්සේ අපි save කරනවා file save as මොකද්ද 24 HTML අද දවසේ මොකද්ද table1.html table1.html කියලා මේක save කරනවා. ඔව් save කරුවා. අපි මේක close කරනවා. මේක අරිනවා. මේ table 1 කියලා වැටලා තියෙනවා. ඒක අරිනවා. මේ table එක ආවා. ඕන් table එක ආවා. දැන් ඔයාලා බලන්න මේ table එක ඇවිල්ලා තියෙනවා. මෙන්න අපි ලියපු එක ගත්තාම අපි ඒක ලියපු එක මේක right click කරලා open with ගිහම මේනවා ලියපු එක. හරි. මේ තියෙන ලියපු එක. දැන් අපි මේකේ වෙනස්කම් ටිකක් කරලා බලමු. හරි. දැන් මේකේ කරන්න ඕන දේ තමයි මෙතන දැන් table එකේ පුතේ border එකක් නැහැ. ඔයාලට මේකේ table එකක් පේන්නේ ඔයාලා බලන්න මොකක්ද කොහේ තියෙන්නේ කියලා. එහෙනම් table කියන එකේ වෙන්න මෙතන table කියන එකේ table කියන්නේ මූලිකාංගයක අපි ගුණාංගයක් දෙනවා මොකද්ද BOR border value එක දෙන්න ඕනේ අනිවාර්යෙන් equal දාලා inverted commas ඇතුලේ table border is equal to 2 කියලා දෙන්න 2 කියලා දෙමු බලන්න table border is equal to 2 save කරලා ඔම් refresh කරනවා ආන් table එකට border එකක් වැටලා දෙනවා 2 size එක table border is equal to 2 කියලා දුන්නා. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ වගේ ලස්සන table එකක් අපිට නිර්මාණය කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. හරි. මේක තමයි චූටි යක් කරවිලා තියෙනවා. මේක මෙන්න මේ caption කියන එක මේක ගන්නේ අපි චුට්ටක් එක වැරදිලා ඒක එන්න ඕනේ table border එකට මෙතන එන්න ඕනේ. හරි.
චූටි වැරද්දක් එක එක අපි නැවත රිෆ්‍රෙෂ් කරලා සේව් කරලා හරි. එතකොට තමයි ටේබල් එක මැද්දට ඒක සෙන්ටර් වෙන්නේ. නැත්තම් ටේබල් එක මැද්දට මේ කැප්ෂන් එක සෙන්ටර් වෙන්නේ නැහැ. හරි. මේ සෙන්ටර් දාලා දුන්නට සෙන්ටර් වෙන්නේ නැහැ. ටේබල් එකට පහලින් තිබ්බේ නැත්තම් ඒක. මම ඒක නිවැරදි කිරීමක් කරුවා වුන් නැවතත්. දැන් ඔයාලට මේක පැහැදිලිව පේන්නේ නැති මේ ටේබල් එක හදාගන්න මේ ක්‍රමය තමයි අපි භාවිතා කරන්නේ. හරි. ඒකේ ගැටලුවක් තියෙනවද? වත්සල තේරුණාද ඒක? ඔව් සර්. නදීෂණ තේරුණා සර්. එතකොට දැන් ඔයාලා ගෙදරදී මේක නැවත කරන්න ඕනේ. දැන් අපි මේකට පොතේ දීලා තියෙනවා ඇට්‍රිබියුට්ස් ටිකක් එකතු කරන්න ඕකට. අපි බලමු මේ ටික එකතු කරන්න. එතකොට පොතේ කියනවා මේ මෙහෙම දේවල් ටිකක්. ඒ චුට්ට බලලෙමු අපි. මේක කියනවා මෙහෙම ටේබල් උසුල නැහැ. ටේබල් උසුල නැහැ. මෙම උසුලනේ මගින් වගුවක ආරම්භය සනිටුහන් කරන අතර එහි මූලිකාංගය සමග වගුව හැඩ ගැන්වීමට අදාළ ගුණාංග භාවිතාවය. මූලිකාංගයත් එක්ක ටේබල් කියන්නේ මූලිකාංගය ඒකත් එක්ක ගුණාංග බද්ධ වෙනවලු. ඒව භාවිතා කරලා අපි මේක හැඩ ගැන්වීම කරනවලු. වගුව මගින් ඉන්න කීපයක් විස්තර කෙරේ. දැන් බලන්න මේ වගුවේ ගුණාංගය විස්තරය අලයින් දෙන්න පුළුවන්. හරි. පිටුවේ වූ අනෙකුත් පාට සමග වගුව එකෙල්ල විය යුතු ආකාරය පෙන්වයි. අගය ලෙස left center right දෙන්න පුළුවන්. ටේබල් එකේ align එකක් දෙන්න පුළුවන්. හරි. ටේබල් align කියලා. ඒකට ඒකේ අපි ටේබල් එක කොයි පැත්තටද align කරන්න කියලා ඒක සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ width එක දෙන්න පුළුවන්ලු ටේබල් එකේ. වගුවේ පළල පික්සල සංඛ්‍යාවක් ලෙස හෝ වෙබ් පිටුවේ පළලින් ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන්. percentage mark එක දාලා වෙබ් පිටුවේ 150ක් 175ක් 120ක් ඔය වගේ වශයෙන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 400 500 600 දාලා පින්තූර අංශු වලින් දෙන්න පුළුවන්. height එකත් ඒ විදිහටම දෙන්න පුළුවන් උස. BG color වගුවේ පසුබිම් වර්ණය. ඒතර වගුව පිටිපස්සේ තියෙන වර්ණය මොනවද? වගුව ඇතුලේ වැටෙන්න ඕනේ වර්ණය මොකක්ද? පාට සඳහා වර්ණ යෙදුම ආකාරයටම කියන්නේ අපි අර කලින් කරපු විදිහට දෙන්න. ටේබල් බෝඩ් එක වගුවේ කෝෂ වටා බෝඩරයක් අවශ්‍ය නම් එකද එසේ නොවේ නම් බිඳුවද අගය ලෙස භාවිතා වේ. මෙතන බිඳුව දැම්මොත් බෝඩරයක් හිටින්නේ නැහැ. ඒක දැම්මොත් බෝඩරයක් හිටිනවා. ඊට පස්සේ බෝඩ කලර් බෝඩරේ වර්ණය දැක්කම බෝඩ කලර් දෙන්නත් පුළුවන්. බෝඩ කලර් දෙන්න පුළුවන්. BG කලර් දෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ සෙල් පෑඩින් සෙල් පෑඩින් කියනවා කෝෂයේ මායිම් සහ එයි අන්තර්ගතය අතර පරතරය පෙන්වයි. පික්සල සංඛ්‍යාවක් ලෙස අගයන් ඉදිරිපත් කරයි. හරි. ඊට පස්සේ සෙල් ස්පේසිං කෝෂ අතර පරතරය පෙන්වයි පික්සල සංඛ්‍යාවක් ලෙස අගය ඉදිරිපත් කරයි. එහෙනම් අපි මේ චුට්ට හිමීට කරලා බලමු. එතකොට ඔයාලට පැහැදිලි වෙයි මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේකටම අපි මේක එකතු කරගෙන යමු. මේකටම එකතු කරගෙන යමු. හරි. එතකොට අපි දැන් මේකට ඉස්සෙල්ලාම ගන්නවා මේ ටේබල් එකට දැන් ටේබල් එකේ දීලා තියෙනවානේ බෝඩර් එක එකයි කියලා එකක් දීලා තියෙනවා. ටේබල් කියන්නේ මූලිකාංගය, බෝඩර් කියන්නේ ගුණාංගය, දෙක කියන්නේ වටිනාකම. ඊට පස්සේ තව එකකට එකක් දෙනවා ටේබල් බෝඩර් එකක්, ටේබල් width එක. ටේබල් width එක සමානයි. අපි ටේබල් width එක දෙනවා අපි හිතමුකෝ 250ක් කියලා. පින්තූර අංශු 250ක්. පින්තූර අංශු 250ක් කියලා දෙනවා. දීලා අපිට පුළුවන් ඕනනම් මේක සේව් කරලා ඕන් ටේබල් width එක සේව් කරලා මේක ටේබල් width එක විතරක් හැදුණා. 250 කියපුවා. ටේබල් width එක 250 කියපුවම හැදුණා. ඔයාට ඕනනම් ටේබල් width එක ඊට වඩා වැඩි අගයක් දෙන්න පුළුවන් 400 දෙමුකෝ. 400 දීලා ෆයිල් සේව් යනවා. ෆයිල් සේව්. then you refresh this. 400ට වැටුණා ටේබල් width එක. එතකොට මෙතන තියෙනවා ටේබල් කියන එක මූලිකාංගය. ඒකේ ගුණාංග දෙකක් භාවිතා කරලා තියෙනවා. බෝඩ් එකයි width එකයි. ඔය විභාගෙ දහනවා ගුණාංග මොනවද කියලා. තවත් ගුණාංගයක් ගන්නවා HEI GHT. ටේබල් height එක. height එකත් අපිට දෙන්න පුළුවන් අරකට සරිලන සංඛ්‍යාවක්. අරක 400යි නම් මේක 200ක් විතර වගේ දෙනවා. 400 දුන්නොත් මේක ටේබල් එක ඩිෆෝම් වෙනවා. හරි. කැත වෙනවා. right. proportion එකට ආවා. සමානුපාතික use extend කියලා ආවා. පැඩි t රබර්. මේන් අපි දැම්මයි නම් ටේබල් එකේ ගුණාංග තුනක් භාවිතා කරුවා. හරි.
table එකේ ගුණාංග තුනක් භාවිතා කරනවා. තවත් අපි ගුණාංග භාවිතා කරනවා. මම මෙතන පොඩි ස්පේස් එකක් තියන්නම් ඔයාලට. ඒකට මේක පැහැදිලිව මම කරන වැඩි. හරි. table එකේ තව දෙමු cell padding. CELPADDING. cell padding එක. cell padding එක කියන්නේ මේ table එකේ අකුරු වටේට තියෙන්න ඕන ඉඩ ප්‍රමාණය. අකුරු වටේට තියෙන්න ඕන ඉඩ ප්‍රමාණය cell padding එක කියලා කියන්නේ. හරි. ඒක අපි ඉස්සෙල්ලා දීලා බලමු පොඩි අගයක් දීලා බලමු. අපි මෙන්න දීලා අපි මෙන්න 3 කියලා දෙමු බලන්න. cell padding එක 3 කියලා දෙමු. file save. කොහොම බලන්න මේක රිෆ්‍රෙෂ් කරද්දි පොඩි ඉඩක් එනවා වටේ. පොඩි ඉඩක් ආවා. මේ පැත්තෙන් ආවා පොඩි ඉඩක්. ඒ අපිට පොඩි ඉඩ අපිට පේන්නේ නැහැ. අපි දෙනවා cell padding එක 10 කියලා දෙනවා. බාණ්ඩවල ලොකු ඉඩක් දැන් ගන්නවා මේවා වටේට. 10 ගත්තා. මේ ඉස්සරහින් ඉඩ පෙන්නනවා හොඳටම පැහැදිලි. ඒකත් ඔයාලට පැහැදිලිම දෙන්න අපි මෙතන ගමුකෝ 30 කියලා cell padding එක. 30 කියලා ගත්තේ මේ පික්සල් පික්සල 30. දැන් ඔයාලට හොඳටම පැහැදිලි cell padding එක මේ අකුරු වටේට ඉඩක් ගන්න තමයි මේ කරන්නේ. ඒතර 30 දැම්මොත් that's too much. අපි ඒකට 10 දාලා දෙමු. 10 දාලා තිබ්බාම පිළිවෙලට එනවා නැත්නම් ලොකු ගොඩ ඉඩක් ගන්නවා. හරි. දැන් ඊට පස්සේ ඒකේ මේ කෝෂ අතර පරතරයක් තියෙනවා චූටි පරතරයක් වලට පේනවා ඇති මේ ලයින් දෙක අතර චූටි පරතරයක් තියෙනවා. ඒක වැඩි කරගන්න අපි කියනවා තවත් ගුණාංගයක් මොකද්ද? cell spacing. ඒක දෙනවා අපි 5ක් දෙමු බලන්න ඉස්සෙල්ලා. cell spacing එක 5 කියලා දෙනවා. file save. කොහොම බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ කොටු අතර ඉඩක් ගත්තා 5 කියලා. කොටු අතර ඉඩක් ගත්තා 5. අපි ඒක 10 දෙමු බලන්න ඔයාලට තවත් පැහැදිලි වෙන්න. right, let's save that and then let's click refresh. There you can see the cell spacing. කෝෂ අතර පරතරය තියෙනවා. දැන් බඩවේගයට අපිට මේ වගේ දාන්න ඕන නම් මේ ටේබල් එකේ කෝෂ අතරේ පරතරය ගන්න cell spacing කියනවා. හරි. cell එක ඇතුලේ දාන data එක වටේට ඉඳ ගන්න ඕන නම් cell padding කියලා මේක හඳුන්වනවා. ඒතර ඔයාලට දැන් පැහැදිලි මේක මේ දේවල් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි තව මේකට තව ටිකක් එකතු කරමු. මෙයා පොතේ තියෙනවා. මම මේක කරන්නේ ඔයාලට මේක ඔළුවට වැටෙන්න මේ කරන අය. cell spacing එක ඊට පස්සේ තව එකක් අපි ගන්නවා border color. හරි? border color එක. අපි ගමුකෝ BG color. මතක තියාගන්න color කියනකොට American English COLOR. British English COLOUR. COLOUR ගැහුවොත් මේක ගන්නේ නැහැ. එහෙනම් මේක BG color එක අපි දෙනවා green. BG color එක green දෙනවා. green දීලා file save කියලා මේ කෝෂය ඇතුලේ තියෙන එක BG color එක green දුන්නා. green දුන්නා. හරි ඒක green අරන් තියෙනවා. ඊට පස්සේ අපි දෙනවා border color. space එකක් තියලා BOR DER border border color කිව්වද COLOR. border color is equal to let us give red. border color එක red කියලා දෙනවා. file save refresh. border color එක red වැටුණා. හරි. border color එක red වැටුණා. දැන් ඔයාලට මේක චුට්ටක් පැහැදිලි මදි නම් අපිට මේ border size එක 2 නේ තියෙන්නේ. අපි ඒක 5 වගේ දාලා බලමු. දාපුවම ඔයාලට මේ රතු පාට එක ටිකක් තවත් පැහැදිලිව පේනවා. දැන් පේනවා ඔයාලට වටේ තියෙන එක තමයි border size එක විදිහට ගන්නෙ. ඒක වැටුණා මේ රතු පාටින් වැටුණා. ඕන්න රතු නෙමෙයි නම් if you don't like red you can have blue. Then file save refresh. Then you can see blue. මේ මැද්දේ මේ green හරි නැත්නම් you can give yellow. දැන් මම හිතනවා ඔක්කොටම මේ කරන දේවල් පැහැදිලි. මම නැවත කරන්නේ ඒකයි. ඔන්න ඔය විදිහට ටේබල් එකේ තියෙන මේ ගුණාංග වෙනස් කරන්න පුළුවන්. දැන් ගුණාංග කීයක්ද? border, width, height, cell padding, cell spacing, border color,
BG color දැන් 6-7ක් භාවිතා කරලා තියෙනවා මේ ගුණාංග. ඒක ඔය විභාගෙදී අහනවා. විභාගෙදී මේ ගුණාංග ටික භාවිතා කිරීම සම්බන්ධව ඔයෙන් ඔයාලගෙන් අහනවා වැඩිපුර විස්තර. හරි. හරි ඕක සම්බන්ධව චූටි මේ සටහනක් දාගන්නකො මේ ටේබල් එක මේ තියෙන ටේබල් එකේ පිටුව අපි ගත්ත දැන්. හරි. මෙතන දෙපළේ පිටුව ඊපස්සේ මෙතන දීලා තියෙනවා ඒක හදන්න ගත්ත ක්‍රමය. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න සටහන් කරගන්න මේ ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු මොන හරි තියෙනවා නම් අහන්නත් පුළුවන් ඔය අතරේ. අපි ඊළඟ ටිකට යන්න ඉස්සෙල්ලා. හරිද මේ සටහන දාගත්තොත් මම අයින් කරන්නද පසින්දු තිලින දිනුජය හරි සර්. හරි එහෙනම් අපි මේකේ තවත් එකකට යනවා දැන් ඕක පැහැදිලි කියලා හිතනවා මේක ගෙදරදී සෑම කෙනෙක්ම කරන්න ඕනේ මේවා කෙරුවොත් තමයි විභාගෙදී ගිහිල්ලා අපිට මේ මේවට උත්තර සපයන්න පුළුවන් ප්‍රැක්ටිකල් කරලා තිබ්බොත් හරි එහෙනම් මේකෙන් අපි ඉවත් වෙලා ඊට පස්සේ පොතේ තව ටේබල් එකක් සම්බන්ධව තව දෙකක් උගන්වනවා. ඒ දෙකත් කරලා මම අභ්‍යාස දෙකක් දෙනවා. අභ්‍යාස එකක් දෙකක් දෙනවා. ඒකත් ඔයාලා හිමීට කරන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ දෙක අයින් කරලා දැන් අච්චු පොතට ගිහිල්ලා බලමු අච්චු පොතේ මොකද්ද කියන්නේ කියලා. මෙතන කියනවා call span කියන්නේ තීරු කිහිපයක් එකතු කර කෝෂයක් සැකසීමට භාවිතා කෙරේ. එකතු කරන තීරු සංඛ්‍යාව මෙම ගුණාංගයේ අගය වේ. call span කියන්නේ ගුණාංගයක්. හරි. ටේබල් එකේ භාවිතා කරන තවත් ගුණාංගයක් තමයි call span කියන්නේ. ටේබල් එකේ මේ call span කියන ගුණාංගයේ වැටෙන්නේ TD TR TD එකේ තමයි වැටෙන්නේ. ටේබල් data. හරි. එතකොට පළවෙනි row එක ගත්තාම ඒකේ TD call span 2. හරි. center land use center TD TR කියලා මෙහෙම එකක් දීලා තියෙනවා. දැන් මේක ප්‍රැක්ටිකලි කරගෙන යමු. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. හරි. එතකොට අපි මේක මෙතන තියාගමු නැත්නම්. හරි. එහෙනම් call span එක භාවිතා කරන්නේ දැන් මෙතන තියෙනවා land use කියන එක පුතේ මෙතන use extend කියන දෙකටම අදාළ උඩින් වැටිලා තියෙනවා. හරි. ඒක තමයි මේ call span එක කියලා කියන්නේ. call span කියන එකේ තේරුම column එක span කරනවා. තීරුව span කරනවා. මේ තීරුව උඩ row එක තීරු දෙකකට span කරලා තියෙනවා. ඒක තමයි call span කියලා. හරි. පළවෙනි row එක තීරු දෙකට span වෙලා තියෙනවා. ඒක තමයි call span කියලා කියන්නේ. දැන් අපි ඒක කරන්න යන්නේ call span එක. ඒතර අපි අලුත් එකක් ගත්තා. හරි. මම බලා ගන්න මේක කරන්න යනකොට සිද්ධ වෙන දේ මේකට ගමු. එකක් යන්න වෙනවනේ. මේකත් පොඩියට මෙතෙන්ට ගන්න. හරි. දැන් අපි ලියන්න යන්නේ දැන් අපිට ඕන ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේක. මේ කොටස හදන්න ඕනේ. මොකද්ද? land use කියන්නේ. මේක යටින්
තීරු දෙකකට ස්පෑන් වෙන්න ඕනේ. ඒක තමයි කොල් ස්පෑන් කියන්නේ. මේකට හදනවා කොල් ස්පෑන්. කොල් ස්පෑන්. හරි. හරි right. අපි එනම් කොල් ස්පෑන් එක ලියමු පොඩ්ඩක් බලන්න. එහෙනම් අපි ඕනම HTML page එකක් ලියන්න ගියාම අපි දන්නවා ලියන ක්‍රමවේදය HTML head මම නිතරම ලියන්නේ මතක් වෙන්න ටයිටල් එක. ටයිටල් එකේ අපි ලියනවා all span කියලා ලියන්නේ. TITL රැවුවා. ඊට පස්සේ head රැවුවා. ඔය head එක හරි. ඊට පස්සේ අපි body එක ඇතුළට ගියා. ඒක ඇතුලේ අපි දැන් මේ table එක නිර්මාණය කරන්න අවශ්‍ය දේවල් ලියනවා. එහෙනම් අපි පළවෙනියට කරන්නේ TA BLE table එකක් අපිට ඕන ඒකේ ගුණාංගයක් BOR BR border එක නැත්නම් අපිට table එකක්ද නැද්ද කියලා මේක පේන්නේ නැහැ. එහෙනම් border එක 2 කියලා දෙනවා අපිට පොඩ්ඩක් පැහැදිලිව පේන්න ඕන කියලා. ඕක තමයි මුලින්ම කරන දේ. table border equal to table border is equal to 2. ඒක විතර දෙනවා. ඊට පස්සේ land use කියන row එක හදන්න යන්නේ. එතනදී අපි ඉස්සෙල්ලාම කරන්නේ tr row එකක් ගන්නවා. row එකක් ගන්නවා පළවෙනි row එක land use. row එකක් හැදෙන්න. ඒකේ td වැටෙන්න call span td එකේ table data එකේ call span කියන ගුණාංගයේ වටිනාකම 2යි. පේලි දෙකට තීරු දෙකට මේ පේලියේ data span වෙලා දිගහැරිලා වැටෙන්න කියලා මේ දෙන්නේ. ඔන් තේරුම් ගන්න එක. ඊට පස්සේ ඒක වැහුවා. හරි. td call span 2 මම ඒක දෙනවා land use capital වලින් දීලා ඊට පස්සේ ඒකේ td වැහුවා. අර td call span එකද td එකේ ගුණාංගයනේ td වහන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ tr වැහුවා. ඔන්න ඔය ටික කෙරුවා. කරලා මම මොකද කරන්නේ? table වැහුවා. body වැහුවා. html වැහුවා. ඔය ටිකනේ කරන්නේ. කරලා අපි මේක ඉස්සෙල්ලා create කරලා බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. file save as desktop එකේ 24 html හරි. එහෙනම් මෙතෙන්ට ගියා අපි මේ කියනවා call span.html කියලා දුන්නා. දීලා අපි ඒක save කරුවා. save කරලා අපි මේක දැන් අරලා බලමු. මේකනේ. ඒකේ main table call span. හරි. right okay. දැන් ඔයාලට පේනවා call span එක මෙහෙම වැටලා තියෙනවා. හරි. call span එක වැටලා තියෙනවා. මෙන්න මම ඔයාලට කිව්වේ මේ land use කියන එක හැදිලා තියෙන්නේ කියලා. land use කියන එක හැදිලා තියෙන්නේ. call span එක වැටලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒකේ මේක හරි ඊට පස්සේ web එක ඉතින් මේක එනවා. all land use කියන කොටස දැන් නිර්මාණය වුණා. හරි. නිර්මාණය වුණා. දැන් අපිට කරන්න තියෙන්නේ ඊට පස්සේ දෙවෙනි row එක හදනවා. දෙවෙනි row එක හදන්න ගියාම මේකත් අපි මෙතන මේක හරියට දැනගන්න ඉතින්. හරි. මොන දෙවෙනි row එක හදන්න ගියාම මේ දෙවෙනි row එක ගත්තාම use කියන එකයි extend කියන එකයි දෙකම land use කියන එක යටට වැටෙන්න ඕනේ. එහෙනම් අපි එතනදී ගන්නෙ මෙන්න මෙහෙම. ඕන් දෙවෙනි row එකට ආව tr row එකක් අරිනව නැවතත් row එකක්. ඒ row එක ඇතුලේ තියෙන්නේ මොනවද? TD තියෙනවා. TD එක මොකද්ද? පළවෙනි TD එක USC capital අකුරු වලින් use කියලා තියෙනවා. එහෙනම් ඒ TD එක වැහුවා. ඒ වගේම land use එක යටට තවත් TD එකක් එන්න කියලා දෙනවා. land use එක කියන යටට තවත් TD එකක් එන්න කියලා දෙනවා. ඒ TD මොකද්ද? extend. එහෙනම් ඒ TD එකත් වැහුවා. ඊට පස්සේ TR එක වහනවා. ඔන්න දැන් ඔයාලා පැහැදිලිවම තේරුම් ගන්න ඕන මේ
උඩ තියෙන land use කියන එක යටට තීරු දෙකක් විදියට use කියන එකයි extent එකයි වැටෙන්න තමයි ඒ ලියන්නේ. file save. මෙතෙන්ට ගිහින් refresh කරන්න. අන්න ඔයාලට දැන් පැහැදිලි ඇති උඩින් තියෙනවා land use කියලා ඊට පස්සේ යටින් ඒක යටින් අර දෙක තියෙනවා. නමුත් මේ land use කියන එකේ මෙතන center කරලා තියෙනවා මේ පොතේ තියෙන එකේ මම ඒක center කරුවේ නැහැ පස්සේ කරන්න තිබ්බා. ඒක දැන් center කරමු අපි මේ මෙතන land use කියන එක මෙතනින් center කරා. CENTER. ඒක මෙතනින් center එක close කරලා නැත්නම් ඔක්කොම center වෙනවා. center කරලා. හරි. on center එකත් වැළුවා. ඊට පස්සේ ඒකත් ෆයිල් හැම එකක්ම සේව් කරන්න ඕනේ. මෙතන රිෆ්‍රෙෂ් කරුවා land use center උනා ඊට යටින් use extent කියන දෙකත් වැටුණා. හරි. use extent කියන දෙක හරි. හරිනේ. right ඊට පස්සේ තව එන්න ඕනේ මොකක්ද? T rubber කියන දෙක දැන් වැටෙන්න ඕනේ. ඒ දෙක දැන් අපිට කිසි ගැටලුවක් නැහැ. දැන් මේක ආරම්භ කරගත්තා වගේම මෙතන නැවතත් TR එකක් ගත්තා. ඒක ඇතුලේ TD ගත්තා. ඒකෙන් ඕනේ TEAT කියලා පෙන්නන්න. ඒක TD වහන්න. ඊට පස්සේ ආයි TD අරින්න. ඊට පස්සේ ඒක ඇතුලේ එන්න ඕනේ 190,000 කියන. හරි. ඊට පස්සේ ඒකේ TD වැහුවා. ඊට පස්සේ ඒකේ TR වැහුවා. හරි. ඔය ඊළඟ එක හැදුවේ. ඒක ඕන අපි හදලා ඉවරලා අපිට සැකයි නම් අපි ෆයිල් සේව් ගිහින් මේක රිෆ්‍රෙෂ් කරලා බලනවා. ඊළඟ එකත් හැදුවා. ඊළඟ එකත් හැදුණා කිසිම ගැටලුවක් නැහැ. ටක් ගාලා හැදිලා තියෙනවා. ඊට පස්සේ අවසාන එක හදන්න යනවා රබර් කියන එක. ඒකත් ටක් ගාලා ගත්තා. TR එකක් ඇරියා. ඊට පස්සේ TD ගත්තා. ඊට පස්සේ RUBB රබර් ගත්තා. ඊට පස්සේ TD වැහුවා. ඊට පස්සේ ආයි TD එකක් ඕනේ. ඒක තියෙනවා 163යි කියලා දැම්මා. ඊට පස්සේ ඒකේ TD වැහුවා. ඊට පස්සේ ඒකේ TR වැහුවා. ඔච්චරයි. ඔච්චරයි තියෙන. ෆයිල් සේව් රිෆ්‍රෙෂ් කරනවා. ඒතර මේකේ කිසි අරබුදයක් නැහැ. ලස්සනට අර පොතේ පෙන්නන ටේබල් එක නිර්මාණය වෙනවා. පොතේ තියෙන ටේබල් එක නිර්මාණය මොකක්ද මේ පොතේ තියෙන මේ තියෙන්නේ? පොතේ තියෙන ටේබල් එක ඒ විදිහටම නිර්මාණය වෙලා දැන් තියෙනවා. කිසිම ගැටලුවක් වෙලා නැහැ. හරි මේක මේ හෙක්ටයාස් දාලා තියෙන ඉඳ තමයි මේක ටිකක් මහත් වෙලා තියෙන්නේ. අපිට ඕන නම් එතෙන්ට හෙක්ටයාස් දාන්න පුළුවන්. මේ මෙතෙන්ට වරහන් තුල සිම්පල් ලකුණු වලින් හෙක්ටයාස් දාන්න. ඔන් හෙක්ටයාස් දැම්මා. දාලා ඒකත් ෆයිල් සේව් කරපුවාම අරක ටිකක් පළලට පේනවා මේ හෙක්ටයාස් දාපු නිසා. ඒ මොකද? ඒක හෙක්ටයාස්. හෙක්ටයාස් මම දාලා තියෙන්නේ ඇන්ගල් බ්‍රැකට් එක දෙන්න දාලා තියෙන්නේ. right. වැරදීමක්. right. එහෙනම් වැරදීමක් වුණොත් සූක්ෂමව බලන්න ඕනේ මොකද්ද මේ වැරද්ද වුනේ කියලා. right. හෙක්ටයාස් කියන එකත් වැරදි. පැහැදිලිද බබාලට මේක? මේක එච්චර දෙයක් නෑ මේ මම ඔක්කොම මේ කැලේ ටික අරන් කියලා දෙන්නේ මේක හොඳට තේරුම් ගන්න. හරි. දැන් ඔයාලා ඔන්ලයින් විභාග කරන්න ගියාමත් මේ වගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන වැඩ කරන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් මැසේජ් එකක් කියලා තියෙනවා සර් අද හරි. කෙනෙක් දෙන්නට සිග්නල් ගැටලුවක් කියලා කියනවා මම රෙකෝඩ් එවන්නම්. රෙකෝඩ් දාන්නම්. ගිය සැරේක මම දාන්නම් මේ මම ඒක ඩවුන්ලෝඩ් මේ අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ එක මට ඒක දාන්න පොඩ්ඩක් මේ ටික බිසි වෙන නිසා බැරි වුණා. ඒකත් මම කරන්නම්. එතකොට මේකත් මෙතන ගැටලු තියෙනවද කාට හරි? සර් ලින්ක් එක ගෲප් එකට දානවද අපේ ෂර්ට් මැසේජ් එකක් දාන්නද? නෑ මම ගෲප් එකට දානවා ලින්ක් එක. ගෲප් එක දිගටම දානවා. දිගටම ගෲප් එකට මම හරි සර්. දානවා. මොකද දැන් ඔයාලා විභාගෙත් කිට්ටු නිසා ඔයාලා නැවත මේවා බලලා කරන්න පුළුවන්. ඔයාලා මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක මේ ඔයාලගේ ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ දිගින් දිගටම බලන්න පුළුවන් ඒක. මට දැන් අර ගිය සතියේ මේ ලින්ක් එක මම අප්ලෝඩ් කෙරුවට මේ වැඩි වුණා දාන්න චුට්ටක්.
යන්න වුණා මලගෙවල් දෙක තුනක් වුණා ඒවට යන්න වුණා ඊට පස්සේ අර මේකෝ මේවා උස්සන් ඉන්න අර ලකාඩි උස්සන් ඉන්නත් යන්න උනානේ උද්ඝෝෂණ වල ඒ නිසා මේ වැඩ පොඩ්ඩක් එහෙම වුණා හරි කොහොම හරි කමන්නේ මේ ටික කරනවා ඒතර බදාදා තියෙනවා පන්ති රාත්‍රිය ඒවයි පේපර් කරන්නේ පේපර් ක්ලාස් එකක් විදියට හරි ඒතර මේක දැන් ඕම් පැහැදිලි ඇති මේවා ස්ක්‍රීන්ෂොට් අවශ්‍යයි ගන්න මම ලින්ක් දානවා ඒවත් නැවත නැවත බලන්න පුළුවන් දැන් අපි ඊළඟ එකට මේක යනවා මේක දැන් ඔයාලට ප්‍රශ්නයක් නෑ මෙතන දැන් මේකත් බලන්න නැවත කරන්න පුළුවන් බය නැතුව හරි මම මේ ටික ක්ලෝස් කරනවා ක්ලෝස් කළා මම එනවා ඊළඟ එකට මේකේ තියෙන්නේ මොකද්ද රෝ ස්පෑන් කියන එක රෝ ස්පෑන් කියන්නේ මෙතනදි කරන්නේ අර ඉස්සෙල්ලා කොල් ස්පෑන් එකක් රෝ එකක් දිගා හරිනවා කොලම්ස් කීපයක් උඩින් හිටින්න හරි දැන් මේකෙදි කරන්නේ කොල් ස්පෑන් එක තියෙද්දිම අපි එක රෝ එකක් ඒ කියන්නේ අපි තීරුවක් ස්පෑන් කරනවා රෝස් කීපයකට එන්න හරි එක තීරුවක් ස්පෑන් කරනවා රෝස් කීපයකට එන්න පැහැදිලිනේ ඒක තමයි දැන් කරන්න යන්නේ දැන් ඒකත් අපි ලියාගෙන යමු හිමීට මේ අවබෝධ කරගන්න මේක කොහොමද සිද්ධ වෙන්නේ මම මේක චුට්ටක් පොඩි කරන්නම් මේක මම කරද්දි තමයි ඔයාලට මේක චුට්ටක් ඔළුවට වැටිලා අපි එහෙනම් අලුත් මේකක් ගත්තා මේකත් අපිට අවශ්‍යයි කියලා හිතන නිසා ඒකත් අපි ගමු ඊට අමතරව අපි සේව් කරන එක සේව් වෙන්නේ කොහොමද කියලා බලා ගන්න යමු අපි එහෙනම් ඉස්සෙල්ලාම කරනවා අර ඉස්සෙල්ලා කරපු ටිකම කරගෙන යනවා මතක තියාගන්න HTML වලින් පටන් ගන්නවා HTML head ඊට පස්සේ TITLE ඒකට අපි දාමු span right ඊට පස්සේ HTML ඉතිගලවා ඊට පස්සේ ඇතුලේ අපි මේක කරනවා මොකද්ද TA BLE table BUR BR border is equal to අපි 2 කියලා දුන්නා ඒක වැලියු එක ඊට පස්සේ ඒක වැහුවා හරි ඊට පස්සේ අපි ඒක ඇතුලේ CENTER center දීලා තියෙනවා center එකේ අපි capital LAND land use කියලා දුන්නා ඊට පස්සේ අපි ඒක ෂෙයා කරලා තියෙන එක පේන්නේ නැහැ පේන්නේ නැද්ද sorry මම මේ sharing off කරලා තිබ්බේ අපි පොළොව හොඳ නැහැ මේක right okay right මේ අපි ඊළඟ කරගෙන යන්නේ ආගේ වගේ මතක් කරන්නේ මටත් දැන් අමතක වෙලා යනවා සමහරවිට මොකද මේ device එකනේ වැඩ කරන්නේ පොඩ්ඩක් එහෙම අවධානය ගිය හැටිය මේ අමතක වෙනවා මේ screen share කරන්න right okay now එතන table border 2 දැම්ම center land use අර ඉස්සෙල්ලා එකේ විදිහට මේ ටික කරගෙන යනවා center හරි ඊට පස්සේ ඒකේ ඉස්සෙල්ලා එකේ නම් අපි ඉස්සෙල්ලා එකේ වරද්දක් එනම් පොතේ තිබිලා තියෙනවා මොකද්ද table border මට හරිනේ හරි ඉතින් අලුත් එකට එනවා ඒකේ අපි ගන්නේ TR එකක් ගන්න ඕනේ TR එක ඇතුලේ TH එක තමයි call span කරන්නේ ඉස්සෙල්ලා TR ද මන් දන්නේ උඩ එකේ තිබ්බේ උඩ එකේ TR තමයි TD තිබ්බේ නේද වරද්දක් පොතේ වරද්දක් කළා ඒක ඒ වරද්ද මමත් එහෙම කරා ඒතකොට TD එක දෙකකින් span වෙනවා ඊට පස්සේ ඒක ඇතුලේ දානවා CENTER ඒ ටික center වෙන්න කියලා දෙනවා මොකද්ද center එක LAND land use කියන එක ඊට පස්සේ ඒක CENTER center නවත්තනවා ඊට පස්සේ TH table heading එක නවත්තනවා ඊට පස්සේ TR එක එතනින් ඉවර කරනවා ඔය ටික අපි කරුවා ඊට පස්සේ දෙවෙනි TR එක ගන්නවා දෙවෙනි TR එක ඒකේ එන්න ඕනේ ඒක කිසි ගැටලුවක් නැහැ ඒකේ TD එකක් එන්න ඕනේ TD එක use කියන TD එක ඊට පස්සේ TD එක වැහුවා. හරි. ඒකේ use කියන එකයි ඊට පස්සේ extend කියන එකක් ආයෙ තියෙන්න ඕනේ. ඒකේ ඒ නිසා ඒකෙත් අපි ආයෙ TD එකක් ඇරියා.
අරලා ඒකේ දෙනවා ex tent extend කියලා දුන්නා ඒකේ td වැහුවා. ඊට පස්සේ ඒකේ tr වැහුවා. හරි. එහෙනම් ඉතින්දට ගමු නිර්මාණය වෙනවා මේක. ඊට පස්සේ අපි ඒක table body මේක සේව් කරලා බලමු අපි මේ සිද්ධිය වෙනවද කියලා. හරි එතන අපි desktop එකේ 24 හරි මෙතන rospan.html කියලා දුන්නා. සේව් කරුවා මේක අපි මෙතන 24 area එකේ rospan කියන එක විවෘත කරනවා. හරි ඒතර rospan කියන එක අපිට එනවා මේ වගේ rospan එක ඔය විදිහට දැන් මේක අපිට ලැබෙනවා. අපි ඊට පස්සේ යමු මෙතෙන්ට යමු. right okay. මේ තියෙන්නේ අපි දැන් හදාගෙන යන වෙබ් පිටුට පොඩි කරන්න බෑ. ඊට පස්සේ මේ තියෙන්නේ මේකේ තියෙන එක මේ තියෙන්නේ අපි කරගෙන යන එක දැන් මෙතන අපි දැන් හදලා තියෙන ওই ටික විතරයි. ඊට පස්සේ අපි මේ ටික ගබේ මෙතන ටික ගන්නකොට තමයි දැන් සැලකිලිමත් වෙන්න ඕනේ ඊළඟ ටික කරගෙන යද්දී දෙන්න ගන්න හරි. ඊට පස්සේ තුන්වෙනි රෝ එක tr ඕන් තුන්වෙනි රෝ එකට ගියා. ඒකේ අපි ගන්නවා td එකක්. td එකක් ගන්නවා. td එක t තියෙනවා තේ ඊට පස්සේ ඒක td වැහුවා. td වැහුවා. ඊට පස්සේ ආයෙත් අපි td එකක් ගන්නවා. ඒ td එක මොකද්ද වෙන්න ඕනේ? ඊළඟ එන td එක දැන් උඩ t තියෙනවා ඊළඟ රබර් කියන එක මොකද වෙන්න ඕනේ? රබර් කියන එක රෝස් පෑන් එකක් වෙන්න ඕනේ රබර් වලට. රබර් එක රෝස් පෑන් එකක් වෙනවා දෙකකට. දෙවෙනි එක රබර් වැටෙන්නේ. ඒ කියන්නේ අනිත් පැත්තේ මැද්ද ඉර ඉන්න එපා කියන එක මේ කියන්නේ. td rospan 2. හරි. td rospan 2 ඒක මොකද්ද? රබර් නෙමෙයි. sorry ඒක රබර් නෙමෙයි. එතන එන්නේ දැන් t එක ආවා. t එකට දකුණු පැත්තෙන් තව data එකක් වැටෙන්න ඒක වැටෙද්දී තව rospan එකට ඉඳ තියාගන්න කියන්නේ. හරි. මෙන්න මේකයි එතන දෙන්නේ ඔයාලට පැහැදිලි නැත්නම් දැන් දෙන්නේ මෙතන දැන් අපි මේක හදාගෙන යනවා. මේක හදාගෙන යනවා මේක ටේබල් එක. ඒතර උඩම land use කියලා ගත්තා call span එක. land use කියලා. ඊට පස්සේ මෙතන මේ දෙක අපි declare කරුවා මොකද්ද? use extend කියලා දෙකක් ආවා. ඊට පස්සේ මෙතන අපි හැදුවා t කියලා එකක්. t කියලා එකක් හැදුවා. ඊට පස්සේ මේ පැත්තේ කියනවා කීයද තියෙන්නේ 353,000 නේද? හරි 353,000 ඒක වැටෙන්න තවත් එකට දෙන්නේ වැටෙන්න කියලා තමයි ඒ දෙන්නේ. ඒ දෙනකොට තමයි අපි කියන්නේ tr td t ඊට පස්සේ ආයි td එකක් වැටෙනවා. td එකක් වැටෙනවා. ඒක rospan එකක් true වෙනවා. මේකේ td කියන්නේ. මේක කියන්නේ. ඒක rospan 2 කියන්නේ මේ වගේ එකට තව span වල වැටෙන්න කියලා. හරි. හරි. ඊට පස්සේ rospan 2 එතන වැටෙන්න ඕනේ ඇතුලේ 353,000 කියන එක. හරි. එහෙනම් ඒකේ td වැහුවා. එහෙනම් ඒකේ tr වැහුවා. ඊට පස්සේ තව රෝ එකක් එනවා. ඒ රෝ එකේ තියෙන්නේ tr එකේ තියෙන්නේ td එකයි. අයි අරක ඕවර්ලැප් වෙලා තියෙන ඒ රෝ එකට. උඩින් අනිත් එක ඒ රෝ එක දක්වා ඇවිල්ලා තියෙනවා.
ඒ නිසා මේ රෝ එකේ එකයි තියෙන්නේ. ඒක මොකද්ද? RUBBER. ඕකනම් ඔයාලා නැවත නැවත කරන්න ඕනේ චූටි මේක හරියට මොළුවට වැටෙන්න මේක නැවත නැවත කරන්න ඕනේ. right file save ඊට පස්සේ මේක රිෆ්‍රෙෂ් කරපුවා මෙන්න මේ විදිහට එනවා. අන්න ඒ ටික තමයි මේ ලියන්නේ. මේක ඔයා නැවත නැවත කරන්න ඕනේ. කරන්නේ නැත්නම් මේකේ මේක අවබෝධ වෙන ප්‍රමාණය අඩු වෙනවා. අවබෝධ වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉන්න මට මේ මැසේජ් ටිකක් ඇවිල්ලා තියෙනවා සර්. පේන්නේ නැහැ. පුතේ වත්සල පේන්නේ නැද්ද? නෑ සර් කලින් එකට දාලා තිබ්බද? හරි හරි මට හිතුණා කලින් එකටද කියලා. මම බැලුවා ආයේ නෑ සමහර වෙලාවට සමහර අයට මේ සිග්නල් කේස් එකක් මතත් ස්ක්‍රීන් එක පේන්නේ නැති අවස්ථා තියෙනවා. ඒකයි. හරි මේක මේ අපැහැදිලිද පැහැදිලිද? ඕක හැබැයි කරන්න ඕනේ පැහැදිලි වෙන්න මොකද මේ ඕකේ මේ අර කොල් ස්පෑන් එක තේරෙනවා රෝ ස්පෑන් එකට ගියාම චූටි ආපදා ගැටලු එන අවස්ථා තියෙනවා. හරි මේකත් ඔයාලා මේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්නකො පොඩ්ඩක් මම ඊට පස්සේ චූටි වැඩක් දෙනවා තනියෙන් කරන්න ඕනේ. මම මේක වැඩි දෙන්නම්. මෙන්න එකක් අපි හිතමුකෝ. මෙන්න මේක වගුවක්. එහෙම වගුවක් තියෙනවා. හරි. මේකේ මැද්දෙන් සෙන්ටර් වෙලා books කියලා එන්න ඕනේ. හරි. ඊට පස්සේ තවත් රෝ එකක් එන්න ඕනේ. හරි. ඒ රෝ එක මේක normal books. හරි. ඒක normal. මේක normal. මේක special. හරි. ඒක දෙකට බෙදෙනවා. normal special කියලා මේක දෙකට බෙදෙනවා. ඊට පස්සේ මේ normal එකේ තියෙනවා දැන් මේකත් දෙකට බෙදලා මේ normal එකේ මේවත් දෙකට බෙදලා. හරි. මේකේ නම size 1. මේක size 1. මේකේ SI ZA size 2. මේක SI ZA size 3. මේක SI ZA size 4. ඒතර normal එකේ sizes හතරක් තියෙනවා. special එකේ තියෙන්නේ size 1 to දෙකම වෙනුවට මේකේ තියෙන්නේ size 1. special එකේ size 3 4 දෙකට මේකේ ඉන්නේ size D size 2. මෙන්න මේ වගුව. මේ වගුව. එතකොට අර ඉස්සෙල්ලා කරපු වගුව වල අනුසාරයෙන් ඊට වඩා චුට්ටක් වෙනස්කම් ටිකක් මෙතන තියෙන්නේ. හරි? පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. දැන් මේක ඔයාලා තනියෙන් මේ HTML ලියන්න ඕනේ. මැෂින් එකේ ඉන්න අය මැෂින් එකේ කරන්න නැතුව ඉන්න අය නිකන් HTML ලියන්න මේක. නිකන් HTML ලියන්න. හරි. මම කාට හරි මැෂින් එකේ ඉන්න එක්කෙනෙක් දෙනවා ෂෙයා කරන්න ඕක. හරි.
කවුද මැෂින් එකේ කරන්නේ? වත්සල මැෂින් එකේද කරන්නේ? නෑ සර් අද නෑ සර් ලැප් එක. තිලින නෑ සර් අපේ ෆෝන් එකේ. නදීෂණ නෑ සර්. කොහොමද එකෙක්වත් නැහැ. වෙන දක්කොම මැෂින් එකේ ඉඳගෙන ඉන්නේ. සහන් පසින්දු අමායා උමයන්ග සසික ෆෝන් එක සර්. මැෂින් තියන අයත් ෆෝන් එකකින් ඉන්නේ. අක්කට ක්ලාස් එකක් තියෙනවා. හරි බාන ටක් ගාලා කරන්න. තව විනාඩි 5ක් විතර දෙන්නම් ටක් ගාලා කරන්න.
මේ හරි ඉවරයි කියලා හිතනවා. ඉවරද? පිළින. හොඳ ගෝලියෝ ටිකක් හම්බෙලා තියෙන එක එක්කව කතා කරන්නේ. හරි අපි කරන් බලන්න. දැන් මේකනේ දීලා තියෙන්නේ. මට කියන්න බෑ හිමීට දැන් ලියන්න. පිළින කියන්න. stable කියලා දැම්මා. right ඊට පස්සේ අපි head බහුවා ඊට පස්සේ අපි body open කරුවා. right එතෙන් ඉඳලා කියන්නේ මේ පිළින. table border is equal to 2 කියලා දෙමුකෝ. මම දුන්නා. ඊට පස්සේ පළවෙනි row එක ගන්නවා. tr ඒ tr එකේ heading එකට books කියන්නේ එහෙනම් අපි දෙනවා th. th එක දෙද්දි එතන දෙන්න ඕනේ call span එක. td sorry th එකේ call span එක දෙන්න ඕනේ. call span එක කොච්චරක්ද? 2යි. call span එක 2යි. හරි. ඊට පස්සේ අපි දාන books කියන එක center වෙන්න ඕනේ. books ඊට පස්සේ center off කරන්න ඕනේ. ඊට පස්සේ th close කරන්න ඕනේ. ඊට පස්සේ tr close කරන්න ඕනේ. පළවෙනි row එක. පළවෙනි row එක හරි. first row is okay. හරි. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? table table වැහුවා. body වැහුවා. html වැහුවා. අපි මේක save කරලා කර යමු. එතකොට අපි ටිකක් idea එක වැඩි. 24 හරි mix table.html right. එහෙනම් අපි මේක යනවා මෙතනට එන්නේ. දැන් මේ නම mix table නේද? mix table. කරුණාද? yes it. හරි. දැන් ආවා මේක. මෙන්න මෙතන ආවා මෙන්න මේක අපි අඳපු එක තියෙනවා මෙතන බේන් ටේබල් එක හරි. ඊළඟට අපි දෙවෙනි රෝ එකට යනවා. දෙවෙනි රෝ එක කියන්න බෑ එන විදිය. normal special කියලා නෙන්න ඕනේ නම් tr එකක් ආවා. tr එකක් ආවා. tr එක ඇතුලේ තියෙන්නේ td. td එක දැම්මා. ඒක ඇතුලේ එකක් normal එකක් capital. normal. td වැහුවා. td වැහුවා. අනිත් එක td area special. td වැහුවා. normal special td වැහුවා. හරි. එතකොට ඊට පස්සේ ඒකේ tr වැහුවා දෙවෙනි row එකත් හරි. එහෙනම් අපි මෙතන file save ගිහින් මේක refresh කරනවා. අන්න වැටුණා books normal special කියන දෙක ආවා. ඊට පස්සේ එන්න ඕනේ size 1 size 2 කියන එක මේ වම් පැත්තට එනවා size 1 කියන එක දකුණු පැත්ත තනියෙන් එනවා අර දෙකටම overlap වෙලා. එහෙනම් ඒ row එක ලියනවා. එතනදී අපි එකපාර rows දෙකක් ලියන්න ඕන එක develop වෙන්නේ. එහෙනම් tr එකක් ගත්තා. tr එක ඇතුලේ td ගත්තා.
පළවෙනි TD එක ගැටලුවක් නැහැ එකේ SI අපි සිම්පල් දාමු SI ZD ඒකේ size එක size 1 TD වැහුවා size 1 TD වැහුවා ඊට පස්සේ ඉස්සරහා එකට එනවා TD එකක් ඒ TD එක ඇතුලේ size 1 වල col span එකක් එනවා row span එකක් එනවා row span row span is equal to දෙකක් හරි row span එක දෙකයි ඒකෙත් එන්න ඕනේ SI size 1 කියලා එන්න හරි 1 කියලා එන්න ඕනේ ඊට පස්සේ ඒකේ TD එක වැහුවා TD එක වැහුවා ඕනනම් අපි ඔතෙන්ට ඕක ලියලා ඊට පස්සේ මේකේ TR වැහුවා මේක දැන් අපි ෆයිල් සේව් කරලා මෙතන බලමු මොකද වෙන්නේ කියලා. ඒක ආන් ඉස්සරහින් ඉඳ තියාගෙන තියෙනවා. ඉස්සරහින් ඉඳ තියාගෙන තියෙනවා තාම කම්ප්ලීට් වුන්නේ නැහැ. මොකද අනික් රෝ එක දෙනකම් මේක කම්ප්ලීට් කරගන්න බෑ මෙයාට. හරි. ඒක කම්ප්ලීට් වෙන්නේ මේ රෝ එකත් එක්ක. TR මෙතන මෙතන මම මෙතන රෝ එක වහලා නැහැ නේ. මේ රෝ එකත් එක්ක කම්ප්ලීට් වෙන්නේ. එහෙනම් ඒ රෝ එක මොකක්ද දෙන්න ඕනේ? ඒ රෝ එකේ TD එක size 2 size 2 TD වැහුවා එච්චරයි ඒකේ තියෙන්නේ ඊට පස්සේ ඒකේ TR වැහුවා මම නැවත බලන්න ඕනේ දැන් මේකේ ඕන් උඩ කොටස කම්ප්ලීට් වෙනවා හරි උඩ ටික කම්ප්ලීට් දැන් ඊළඟ ටිකත් ඔය විදිහමයි හරි එහෙනම් මොකද වෙන්නේ මේකේ තව රෝ එකක් එනවා TR තව රෝ එකක් ආවා ඒක ඇතුලේ TD එනවා මොකද්ද size 1 2 ආවනේ දැන් size 3 එන්න ඕනේ size 3 ආවා ඒකේ TD වැහුණා ඊට පස්සේ ඊළඟ TD එක size 2 එන්නේ ඒක එන්නේ ඊළඟ TD එකේ එනවා row span එක. Span is equal to මොකද්ද 2. row span එක 2 වෙන්න. හරි. row span එක 2 වෙන්න ඕනේ. right. ඊට පස්සේ ඒකේ එන්න ඕනේ size 2 කියලා වැටෙන්න ඕනේ ඒකට. ඊට පස්සේ TD වෙන්න. ඊට පස්සේ TR වෙන්න. අන්න ඒකත් half way completed ඊළඟ ඒක එනකන් ඒක සම්පූර්ණ පෙන්වන්නේ නැහැ. අපිට ඕනනම් කරලා බලන්න පුළුවන් මෙතන මේ දැන් මෙතන මෙතන incomplete චුට්ටක් තියෙනවා ඒ අනිත් එක වැටෙනකන්. එහෙනම් ඒකේ තව එක row එකක් එන්න ඕනේ TR එක එන්න ඕනේ ඒකේ TD එක එන්න ඕනේ මොකද්ද SI ZD size 4 TD වැහුවා. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ TR වැහුවා. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේක ෆයිල් සේව් රිෆ්‍රෙෂ්. ආයතන චූටි ගැටලුවක් ආවා. මොකක්ද ගැටලුවක් දැන් බලමු. මෙතන TD size 3 ඊට පස්සේ TD වැහුවා. TD ආවේ මෙතන ඇන්ගල් බ්‍රැකට් එක දාලානේ. චූටි අඩු හිටින්නේ ඒව චුට්ටක් හිමීට බලපුවම මේක හොයාගන්න පුළුවන්. එතෙන් තවත් ගැටලුවක් ආවනේ බලමු හොඳට. TR TD size 2 TD TR එතන හරිනේ. TR TD හරි TD size 3 TD වැහුවා හරි. ඊට පස්සේ මේ පැත්තෙන් ඉන්නේ TD මේක හරි මේක අයින් වෙන්න ඕනේ. row span 2 හරි ඊට පස්සේ size 2 කියලා ආවා ඊට පස්සේ ඒක TD වැහුණා TR වැහුණා බලන්න මොකද උනේ ඊට පස්සේ මේකේ row span එක 2 දීලා තියෙනවා size 2 TD වැහුණා
TR වහලා නැහැ මෙතන ඒකයි වැටුලා තියෙන්නේ. ආන් ඒ වගේ අඩු විභාගෙදි දෙනවා. දීලා ඔයෙන් අහනවා මෙතන අඩුව මොකක්ද කියලා. ඊට පස්සේ ආයෙක චුට්ටක් චෙක් කරලා බලන්න මොකක්ද අඩුව කියලා. මොන් දැන් හරි ගියා. දැන් හරි ගියා. හරි. දැන් ඔයාලා හිතන්න මේකේ normal special කියන එකට තවත් වචනයක් එකතු කරගන්න ඕනේ. තවත් තීරුවක් දාගන්න ඕනේ මේ කෙලවරින්. මේ කලයට තවත් තීරුවක් දාගන්න ඕනේ. මෙන්න මෙතෙන්ට තවත් තීරුවක් දාගන්න ඕනේ කියලා හිතමු. මේ වෙලාව 6:40 නේද? හරි. මෙතෙන්ට තවත් තීරුවක් දාගන්න. එතකොට මේක මේ ටික නැකිලා මේකේ මේ ටික නැකිලා මේක කෙලින්ම මෙතෙන්ට නිකන් එන්න ඕනේ. අනිත් ටික මොකක් හරි කරගමුකෝ. ඔහොම හදාගන්නේ කොහොමද කියන්නේ බලන්න. බුක්ස් කියන එක තුනකට වැටෙන්න මොකද කරන්න ඕනේ වෙනස්කම් කියන්න බලන්න. හරි. මොකද වෙන්න ඕනේ? මේ මෙතෙන්ට එනවා මෙතෙන්ට එනවා මේ මෙතෙන්ට මොකක් හරි දාමුකෝ. normal special දාමුකෝ. extra කියලා වචනයක් එතෙන්ට වැටෙන්න කොහොමද ගන්නෙ කියන්න බලන්න දැන්. මොකද්ද වෙන්න ඕනේ මට වෙනස කියන වත්සල? එතන වෙනස් වෙන්න කොල් ස්පෑන් එක. මේ කොල් ස්පෑන් එක 2 කියන තැන 3 වැටෙන්න ඕනේ. කොල් ස්පෑන් 3 වැටෙන්න ඕනේ. එතන කොල් ස්පෑන් 3 වැටුනහම යටින් වැටෙන්න TD normal books. හරි. මෙතන කොල් ස්පෑන් එක 3 වැටෙන්න ඕනේ. හරි. එතන කොල් ස්පෑන් එක 3 වැටෙන්න ඕනේ. ආයෙ මොකද වෙන්න ඕනේ? කොල් ස්පෑන් එක 3 වැටලා හරි ඒක අපි ෆයිල් සේව් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මොකොත් වෙන්නේ නැහැ. මේ මෙතනින් තමයි ඒක වෙනස වෙන්නේ. දැන් 3 හරි දැම්මම මේ මෙතනින් normal special මේ මෙතෙන්ට දෙන්න ඕනේ අනිත් එක. අතන 3 දාලා මෙතෙන්ට දෙන්න ඕනේ. TD එකක් ඕපන් කරලා එතන දෙන්න ඕනේ. EXTRA extra TD. ඔන්න ඔහොම දුන්නාම තමයි මේක complete වෙන්නේ. extra කියලා තව එකක් වැටුණා. extra කියලා තව එකක් වැටුණා. හරි. ඒතර ඒ යටත් කම්ප්ලීට් කරගන්න. ඒතකොට ඔයා දැනගන්න මෙතන කොල් ස්පෑන් එක දැන් බැරි වෙලාවත් මේක හදන්න නැතුව අර ටික හදලා තිබ්බා කියන්නකෝ. වැඩක් වෙන්නේ නැහැ. හරි. තුන ඇවිල්ලා දෙනවා බුක්ස් ඇවිල්ලා දෙකකට ඇවිල්ලා දෙන්නේ. මේ මෙතන මේක දාලා තියෙනවා. මෙතන ඕන එක දාලා තිබ්බොත් ඒව වෙනස් කර කර ඔයාලා චෙක් කරලා බලන්න ඕනේ. කොල් ස්පෑන් table border මෙතන එක එන්න ඕනේ මෙතන දෙක නෙන්න මට ඒක වැරදිලා මේ මෙතන එක එන්න ඕනේ. හරි අන්න ඒ වගේ අඩුපාඩු දාලා දෙනවා විභාගෙට. ඒතර ඔයා දැනගන්න ඕනේ මේක 3 වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි එච්චරනේ කරන්න තියෙන්නේ. ඒක කරලා කරපෙදී මේක හරියනවා කියලා ඔයාට ඉතින් මේ ප්‍රැක්ටිකලි කරන්න බෑ. එතන ආයෙ වැරද්දුවා නේද? එතන බෝඩ් එකේ මෙතන 3 වෙන්න ඕනේ. ඒක ප්‍රැක්ටිකලි කරන්න බෑ ඔයාට විභාගෙදී. නමුත් ඔයාට අත්දැකීම තියෙනවා මේක ටක් කරලා මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා කියන්නේ. හරි. එහෙනම් මේ ටේබල් බෝඩ් සම්බන්ධව අද කතා කෙරුවේ කට්ටිය මොකද අඩු? හරි. එතකොට ඔය තියෙන්නේ ටේබල් එක සම්බන්ධව. දැන් ටේබල් එකක් ගත්තට පස්සේ ඔයාලා දන්නවා සෙල් පැඩින් එක දන්නවා, සෙල් ස්පේසින් දන්නවා, කොල් ස්පෑන් එක දන්නවා, රෝ ස්පෑන් එක දන්නවා. ඒතර ගෙදරදී ඔයාලා උත්සාහ කරන්න තව ටේබල් අරගෙන ඒක කොහොමද මේක කරන්නේ සංකීර්ණව. කොල් ස්පෑන් එක කොහොමද දාන්නේ, රෝ ස්පෑන් එක කොහොමද දාන්නේ වාගේ ප්‍රැක්ටිකලි කරනකොට තමයි මේකේ අවබෝධය එන්නේ. නැතුව මෙහෙම කියලා දෙද්දි මේක අහගෙන ඉඳලා මේ කියලා දෙන දේවල් ටයිප් කර කරන්න ඕනේ. ඒක කරන්න ගෙදරදී පුළුවන් අය එකතු වෙලා කරන්න. එතකොට ඔයාට මේට වඩා වැඩි අවබෝධයක් එනවා. දැන් අපි බලමු අද චුට්ටක් මේ වෙබ් පිටු තුනක් චූටි සරල වෙබ් පිටු තුනක් හදලා ඊටු කාල සීමාවෙදී වෙබ් පිටු තුනක් හදලා ටක් ගාලා ඒ තුන ලින්ක් කරන්නේ කොහොමද කියලා බලමු. හරි චූටි වෙලාවක. හරි. එනවා එක් කරන්න යන්නේ. ඒකට කට්ටිය සූදානම් වෙන්න.
හරි මේ ටික ඔක්කොම මම අයින් කරනවා. මේක අයින් කරුවා, මේක අයින් කරුවා, මේක අයින් කරුවා. නැවතත් මම මේක ගන්නවා. මේක මම මේක අයින් කරලා මේක චුට්ටක් කියන්නම් අපි කරන්න යන දේ. අපි කරන්න යන්නේ මේ ටික. හරි. මේක හොඳට ඔළුවට වැටෙන්න ඕන මේ කරන්න යන දේ මොකක්ද කියන එක නැත්තම් මේ කෙරුවට තේරුමක් නැහැ. හරි. දැන් ගන්නවා වෙබ් පිටු තුනක්. හරි. එක වෙබ් පිටුවක් ගන්නවා මේ. එක වෙබ් පිටුවක් මෙහෙම ගන්නවා. මේකෙන් එක වෙබ් පිටුවක්. තවත් වෙබ් පිටුවක් ගන්නවා. තවත් වෙබ් පිටුවක් ගන්නවා. වෙබ් පිටු තුනක්. මේ වෙබ් පිටුව නම home. ඒක සේව් කරන්නේ home.html. මේක primary.html. මේක secondary.html. එතකොට මේ ස්කෝල් එක ටික ගන්න. එතකොට මේක ඇතුලේ වැටෙන්න ඕනේ my school කියලා. මෙතන වැටෙන්න ඕනේ primary section කියලා. මේක secondary section. ද්විතීක අංශය. හරි. එතකොට මේක ඇතුලේ වැටෙන්න ඕනේ primary secondary කියලා. එතකොට මේ දෙක අන්ඩර්ලයින් වෙනවා මෙහෙම අන්ඩර්ලයින් වෙලා තියෙනවා. මේ primary ක්ලික් කරපුවාම මේ වෙබ් පිටුව ඇරෙන්න ඕනේ. මේ primary ක්ලික් කරපුවාම primary ක්ලික් කරපුවාම මේක ඇරෙන්න ඕනේ. secondary ක්ලික් කරපුවාම මේක ඇරෙන්න ඕනේ. මේක ඇතුලේ තියෙන්න ඕනේ මෙහෙම home ඒකට ගන්නම් මම නැවතත් මේකෙන් මේක ඇතුලේ තියෙන්න ඕනේ home කියලා. මේකෙත් තියෙන්න ඕනේ home කියලා. හරි. එතකොට ඒ දෙකත් අන්ඩර්ලයින් වෙලා තියෙන ලින්ක්ස් නිසා එතකොට මේ home ක්ලික් කරපුවාම මේ පිටුවට යන්න ඕනේ. හරි. මේ home එක ක්ලික් කරපුවාම secondary එකනේ. ඒකෙන් යන්න ඕනේ මොකේද? මේ වෙබ් පිටුවට යන්න ඕනේ. මේ home එක ක්ලික් කරුවත් මේ වෙබ් පිටුවට යන්න ඕනේ. එහෙම නැත්නම් back කියලා හරි දාන්න පුළුවන්. ඔන්න ඔය ටිකට දැන් අපි වෙබ් අඩවියක් ඕක තමයි පොඩි වෙබ් අඩවියක් කියන්නේ. ඔය ටික කරන්න යන්නේ ටිකක් ඉක්මනට. හරි ඒක කරමු ටක් ගාලා හරි අපි මේක මේවා ක්ලෝස් කරලා දාමු. මේ පරණ ඒවා ටික ඔක්කොම ක්ලෝස් කරනවා. don't save. ඒවා ක්ලෝස් කරලා අපි අලුතෙන් එකක් ගත්තා. හරි අලුත් notepad එකක් ගත්තා පොඩි එකක්. හරි. අපි desktop එකේ new කියලා folder එකක් හදා ගන්නවා. ඒකේ නම දා ගන්නවා my first web site කියලා. මේක ඇතුලේ තමයි save කරන්නේ. හරි ඕම් මේ පිටුව හදන්නේ. මේ පළවෙනි පිටුව හදන්න යන්නේ. හරි. හදන්න කියන්න බාන්න පළවෙනි පිටුව HTML head ඊට පස්සේ title ඒක ඇතුලේ title එකේ title එක home කියලා දෙනවා. title එක වැහුවා. ඊට පස්සේ head වැහුවා. ඊට පස්සේ body open කළා. ඊට පස්සේ ඒක ඇතුලේ තමයි display වෙන්නේ මොකද්ද? my school කියලා display වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ my school කියලා වැටෙන්න ඕනේ. අනිත් ටිකක් පස්සේ දාමු. ඊට පස්සේ ඒකේ body වහලා HTML වැහුවා. ඔය පළවෙනි පිටුව ඔච්චරයි. ඔච්චරයි දෙන්නේ. file save as desktop එකේ මොකක්ද අපි දැම්මේ my first website නේද දැම්මේ my first website කියන folder එකේ තේරුවා ඒකේ මේක save කරන්න අපි home.html ඒ save කරන නම් මතක තියාගන්න ඕනේ හරි ඊට පස්සේ දෙවෙනි එක save කරනවා
දෙවෙනි එක සේව් කරනවා. මේකම අපි දෙවෙනි එක විදිහට මේකම මම එඩිට් කරනවා වලට ටක් ගාලා දැනගන්න. මේ හෝම් කියන එකනේ. හෝම් කියන එක තැනට මම ගහනවා මේක PRIMARY ටයිටල් එක primary. මේක ඇතුලේ වැටෙන්න ඕනේ බොඩි එක ඇතුලේ primary section ප්‍රාථමික අංශය. ප්‍රාථමික අංශේ නම් ෆයිල් ඒකත් නැවතත් save as ගිහින් ඒක වෙනම save කරනවා desktop එකේ මොකේද my first website කියන එකේ my first web my first website එකේ හරි ඒක දානවා මොකද්ද primary.html කියලා දානවා. ඕන් දෙවෙනි වෙබ් පිටුව සේව් කරුවා. දැන් තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද්ද secondary. secondary के नाम ඒකේ මෙතෙන්ට දෙනවා secondary section කියලා. secondary section. ඒක file save as ගිහින් ඒක දෙනවා මේක හරි my first website එකේ save වෙන්නේ. එතන නම දෙනවා secondary.html කියලා දෙනවා. html කියලා දීලා save කරනවා. දැන් ඔයාලා දන්නවා වෙබ් පිටු තුනක් save වුණා. හරි වෙබ් පිටු තුනක් save වුණා. බලමු වෙබ් පිටු තුන තියෙනවද කියලා. මේක ඇතුලේ ආයක ඇතුලේ නෙමෙයි තියෙන්නේ. my first website එක ඇතුලේ තියෙනවා. මේ තියෙන වෙබ් පිටු තුන. දැන් ඔයාලටම පැහැදිලිව පේනවා වෙබ් පිටු තුනක් තියෙනවා. මම home එක විවෘත කරනවා. හරි බේන් home එක. my school කියලා දෙනවා. primary එක. main primary එක. main secondary එක. හරි. දැන් home එක තියෙනවා. primary එක තියෙනවා. secondary එක තියෙනවා. හරි. home primary secondary කියලා තියෙනවා. දැන් මේ home එකේ මේ home එකේ අර primary කියලා ලිය වෙලා ඒක ක්ලික් කරපුවම primary section එක ඇරෙන්න ඕනේ. දැන් ඒක කරන්න යන්නේ. ඒක කරන්න යන්නේ. එහෙනම් මම නැවතත් මේ folder එකට අපේ ගිහින් මේකේ මේ home කියන එකේ ගන්නවා මේක home එකේ මේ තියෙන්නේ home එකේ ලියපු එක. home එක. මම මේක දැන් අයින් කරන්නම්. home එක මෙතෙන්ට ගත්තා. ඒක ලියපු එක මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ primary එකේ ගන්නවා. හරි. මේ තියෙන primary web පිටුව මේ තියෙන එක ලියපු එක. ඊට පස්සේ secondary එකේ ගන්නවා. කට්ටිය හොඳට බලා ගන්න නැත්නම් වරදි. ඊට පස්සේ මේක අයින් කෙරුවා. මේක ගත්තා මේ secondary එකේ web. ඔය තියෙන්නේ source එකයි දෙක තියෙන්නේ. හරි. හරි. දැන් කරන්න යන්නේ මම පහල දාලා හොඳයි. home එක උඩ තියෙනවා. home එක මැද්දේ තියෙනවා. ඒක ඉතින් link වෙන්නේ. හරි. දැන් මේ home එකේ බේන් මෙතෙන්ට එන්න ඕනේ. මොකද්ද? primary කියලා එකක්. එහෙනම් මම මේකේ br එකක් දීලා දැනට මෙතන මම දානවා br එකක් දීලා මෙතන දානවා primary කියලා. හරි. file save කරලා මේක refresh කරපුවම primary කියලා එකක් මෙතෙන්ට වැටෙනවා. primary කියලා එකක් මෙතෙන්ට වැටෙනවා. ඒක අපිට ඕන නම් මේ ටිකක් යටින් එන්න ඕන නම් මෙතෙන්ටත් br දානවා. මෙතෙන්ටත් br දානවා. මෙතෙන්ටත් br දානවා. හරි. ටිකක් වැඩිපුර පල්ලෙහාට එන්න ඕන නිසා. හරි file save refresh. primary කියලා එකක් වැටෙනවා. හරි. එහෙනම් මේ primary කියන එක ක්ලික් කරනකොට මේ primary පිටුව ඇරෙන්න ඕනේ.
ඒක ඇරෙන්න නම් මම මේ මෙතන දෙන්න ඕනේ link එක දෙන්න ඕනේ. ඒක ඇරෙන්න නම් දෙන link එක තමයි මේ වචනෙට මුලින් ඒ ලියලා තියෙන වචනෙට මුලින් අපි දෙනවා bracket tag කරලා A කියන්නේ anchor tag එක. HREF hyper reference එක. මොකක් හරි දෙයකට link කරනවා නම් hyper reference එක. මොකේද කියලා inverted commas ඇතුලේ ඒකේ නම දෙන්න ඕනේ ඇරෙන්න ඕනේ පිටුවේ. ඇරෙන්න ඕනේ පිටුවේ නම තමයි primary.html. HTML. මේක නැවත කරනවා. ඔන්න ඕක තමයි ඇරෙන්න ඕනේ. primary කියන වචනේ ක්ලික් කරපුවාම මේක ඇරෙන්න ඕනේ. ඒ anchor tag එක වහන්නේ ඒ අකුර වහනවා. හරි. ඔන්න දැන් link එක වැටිලා. දැන් මේක refresh කරපියට මේ primary කියන එක underline වෙනවා. primary කියන එක underline වෙනවා. පේනවද කට්ටියට? හරි. මොකද කට්ටිය අඩු වෙන්නේ? හරි. දැන් primary කියන එක click කරපියට primary පිටුව ඇටෙනවා. primary පිටුව මේක ඇතුලේ ඇරුණා. primary පිටුව මේක ඇතුලේ ඇරුණා. හරි. මේකෙන් back ගියාම ආයෙනවා මේ primary පිටුව ඇරුණා. දැන් මෙතෙන්ට මේක ක්ලික් කරපිට මෙතන primary පිටුව අරපුවාම primary පිටුවේ තියෙන්නේ home කියලා එකක්. primary පිටුවේ තියෙන්නේ home කියලා මේ primary section එකේ යට home දානවා. br tag එකක් දැම්මා. br එකක් දැම්මා. ආයි br එකක් දැම්මා. ආයි br එකක් දැම්මා. දාලා ඒකේ යට දෙනවා home කියලා. මේක දැන් home කියලා වෙනවා. home කියන එක ක්ලික් කරපුවාම මේකේ මේ home ක්ලික් කරපුවාම මොකද්ද වෙන්න ඕනේ? ආයෙත් යන්න ඕනේ ප්‍රධාන පිටුවට. ප්‍රධාන පිටුවට. හරි. එහෙනම් මම මෙතෙන්ට දානවා මේ home කියන එකට hyper reference එක දානවා. මොකද්ද? HREF is equal to වරහන් ඇතුලේ දෙනවා ප්‍රධාන පිටුවේ නම. මොකද්ද? home.html. දුන්නා. දීලා මෙතන එහා පැත්තෙන් ඒක වහනවා. ඒක වැහුවා. ඒක වැහුවා. වහලා ෆයිල් රිෆ්‍රෙෂ් කරලා මේක රිෆ්‍රෙෂ් කරලා home. දැන් බලන්න මෙතන වෙන දේ මෙතන primary කියලා ක්ලික් කරපුවම primary එක එනවා. home ක්ලික් කරපුවම ආයෙ home එක එනවා. primary home. අන්න ඒ වගේ එක පිටුවකින් ඔක්කොම වැඩ මේ පිටුව අරලා තිබ්බට දැන් මේකෙත් ඒ වගේ කරනවා මොකද්ද? මේකේ secondary section කියලා display වෙනවා. ඒකෙත් මොකද කරන්නේ? br දුන්නා. br දුන්නා. br දුන්නා. br දුන්නා. ඉපල්ලට ගන්න. ඊට පස්සේ ඒක දෙනවා. මොකද්ද? ඒක දෙන්න home කියලා. home කියන එකට මුලින් දෙන්න ඕන මොකද්ද? link එක. href is equal to මොකද්ද? home.html. right. ඊට මේ පැත්තෙන් දෙනවා මොකද්ද? simple capital ගැටලුවක් නැහැ. file save refresh මේ home කියන එක. දැන් ඔයාට මේකත් එපා මේකත් එපා මේකත් එපා මේකත් එපා මේකත් එපා. දැන් මේකෙන් වැඩ ටික කරන්න පුළුවන්. මොකද්ද වැඩ ටික? primary එක ක්ලික් කරපැටි home එකට ගියා. මේ primary. මෙතනින් secondary යන්න නම් තව චූටි වෙලාවක් තියෙනවා. secondary එකත් මේකේ හදලෙන් උටක් ගාලා මේකේ secondary එක හදන්න නම් අපි යන්න ඕන මේකට ගිහින් මේකේ home එකේ open with notepad ගියා. ටග් ගාලා කියන්නේ ඒකේ මට link එක කියන ටග් ගාලා වෙන්න ඕන එක. මේක primary එකට දාලා තියෙන්නේ මේකේ නම් ඒකේ secondary කියලා එකක් එන්න ඕනේ. ඒකේ මුලට එන්න ඕනේ href is equal to මොකද්ද? secondary secondary.html. අර save කරපු නම දෙන්න ඕනේ. වැහුවා. ඊට පස්සේ මෙතනින් ඒක වහනවා. ඒ වැහුවා චරයි. file save refresh not this. මේක නෙවෙයි නෙන්න ඕනේ. මේක back ගිහින් මේක refresh.
අර ඒකේ secondary කියන එකත් මේ කෙලින්ම ඉස්සරහට වෙන එක පල්ලට එන නම් මොකද කරන්නේ? මෙතන ලියාට එකක් දාන්න. දාලා එක් කරපම අර කෙලින්ම පල්ලෙහාට එනවා කිසිම ගැටලුවක් නැහැ. refresh පල්ලෙහාට යනවා. දැන් ඔයාලට මේ එකක්වත් ඕනේ නැහැ. මේ වෙබ් පිටුව මෙතනින් යන්න පුළුවන් link එකෙන් primary click කරොත් primary පිටුවට යනවා. මේකේ ඉතින් ඉස්කෝලේ රූප දාලා primary section එකේ ළමයි දුවනවා පෙන්නලා දාලා හරි ගස්සන plan home එකට ආවා. ඕන් secondary යනවා. secondary section එකට. ආයෙත් home වෙනවා. ඔන්න ඔය වගේ වෙබ් අඩවි එක සැරිසරන්න පුළුවන්. ඔය හැදුවේ චූටි වෙබ් අඩවියක්. ඔය හැදුවේ පොඩි වෙබ් අඩවියක්. ඒක ඔයාලට අවශ්‍ය නම් බේන් home page එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අවශ්‍යයි නම් මම පෙන්නන්නම් ඔයාලට ඒකේ ඒකේ බේන් home එකේ පිටුව බේන් primary එකේ පිටුව බේන් secondary එකේ පිටුව බේන් secondary එකේ පිටුව හරි මේ ප්‍රධාන වෙබ් පිටුව මේ තුනෙන් තමයි ලියලා තියෙන්නේ මේකෙන් අපිට මාරු කරන්න පුළුවන් ඕන වෙබ් පිටුවක් හරි ඕන එකක් මේකෙන් මාරු කරලා මේට ගමන් කරන්න පුළුවන් ඔය ටික තමයි දැන් ඔය වෙබ් අඩවියක් සම්බන්ධව කෙරුවේ ඔයයි ගැටලු තියෙනවා නම් අහන්න බලන්න ඕකේ අවශ්‍ය ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ගෙදරදී මේ ටික නැවත කරන්න. හරි ගැටලු කාට හරි තියෙනවද? HTML තව ටිකයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පේපර් වල එන HTML ටික සාකච්ඡා කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ අදට ඔය ටික දැන් ඔයාලට අයි පන්ති තියෙනවනේ සමහර අයට. හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. මම පන්ති අවසන් කරනවා ආයේ බදාදරේ පන්තිය තියෙනවා. හරි. හරි සර්. good night sir Good night. good night sir